සුබ සන්ධ්‍යාවක් කුසුම් කුමාරසිරි දෙව්ගැතිතුමා හඳුන්වා දුන් පරිදි අද දවසේ අප සිද්ධ කරන්නට යන කතිකාව ශ්‍රී ලංකාව තුළ ඉතා වැදගත් කතිකාවක්. ඇත්තටම මුස්ලිම් ක්‍රිස්තියානි සංවාදයට මාර්ග සිතියමක් මානව සහෝදරත්වය පිළිබඳ ලේඛනය 2019 පදනම් කරගත්තු සාකච්ඡාවක්. මුස්ලිම් ක්‍රිස්තියානි සංවාදය ලෝකය තුළත් ශ්‍රී ලංකාව තුළත් පහුගිය දශකය දෙක තුළ කිසියම් ගැටලුකාරී තත්ත්වයක තමයි පවතින්නේ. ඒක එසේ වන්නේ විශේෂයෙන් සංවිධානාත්මක ලෙස ලෝකයේ ධනය සහ බලය සඳහා ක්‍රියා කරන බලවේග ක්‍රිස්තියානි සමාජයත් මුස්ලිම් සමාජයත් අතර ඇති කරලා තිබෙන්නා වූ බෙදුම් රේඛා හේතු කොටගෙන එසේ නැතුව ඒ සමාජයන්හි ජීවත් වන සාතිශය බහුතරයක් මිනිස්සුන් තුළ පැන නැගිච්ච කරුණු කාරණා ලෙස නෙමෙයි. එතකොට මේ මානව සහෝදරත්වය පිළිබඳ ලේඛනය 2019 අත්සන් තබන්නේ ෆ්‍රැන්සිස් සුද්ධෝත්තම පියතුමන් හා ශ්‍රේෂ්ඨ ඉමාම් අහමඩ් අල් තයිබ් අතර. මේ ලෝකයේ ප්‍රකට ප්‍රධාන ක්‍රිස්තියානි නායකෙක් හා ඉස්ලාමීය නායකෙක් අතර. මේ ප්‍රකාශනය දැන් අපි බලනකොට 2019 ඉඳන් ගත්තයින් පස්සේ අවුරුදු දෙකකට වැඩිය ගෙවිලා තිනවා. ශ්‍රී ලංකාව තුළ කිසිසේත් මේ ඊටාම වැදගත් ලේඛනය සංවාදයට ලක් වෙලා නැහැ. ඇත්තටම ශ්‍රී ලංකාව තුළ අත්හැර දමලා තියෙන නොසලකා හැර දමන් තිබෙන මේ ලේඛනය ශ්‍රී ලංකාවේ යථාර්ථයට ඉතාමත්ම වැදගත් වන ලේඛනයක්. ඒ ඇසුරු කරගෙන ශ්‍රී ලංකාවේ මුස්ලිම් ක්‍රිස්තියානි සංවාදයේ ඉදිරිය කොයි වගේද වෙන්න ආලෝකයක් ලබා ගැනීම තමයි අද සාකච්ඡාවේ අරමුණ වෙන්නේ. ඉතින් මේ ලේඛනයට පසුබිම වෙන අතීත කතාව වෙත අපි යොමු වෙලා එන්නට ඕන මේ ලේඛනයේ වර්තමානයේ තේරුම් ගන්න. මුලින්ම කියන්නට අවශ්‍ය වෙන්නේ ක්‍රිස්තියානියත් ඉස්ලාමයත් ඒ වගේම ජුදා දහමත් ගත්තයින් පස්සේ එකම පියෙකුගේ දරුවන්ගෙන් පැවතෙන ආගම්. මැද පෙරදිග කලාපයෙන් බිහි වූ ප්‍රධාන ආගම් තුනක් තමයි ජුදා ක්‍රිස්තියානි ඉස්ලාම්. මේ ආගම් තුනම තම ආදි පිතෘවරයා ලෙස සලකනවා විශ්වාසයේ පියා නමින් සලකන ආබ්‍රහම්ව. මේ ආබ්‍රහම් අල් කොරානයේ සඳහන් වෙන්නේ ඊබ්‍රාහම් කියලා. එතකොට මේ ආබ්‍රහම් නැත්නම් ඊබ්‍රාහීම්ගේ දරුවෝ. එතකොට ආබ්‍රහම් ඇත්තටම පැමිණෙන්නේ අධිරාජ්‍යවාදයෙන් පිටතට ඇවිල්ලා මේ ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ පොරොන්දුවක් දෙනවා ජාතියක් සහ දේශයක් දෙනවා කියලා. නමුත් ඔහු සෑහෙන වියපත් වෙද්දිත් ඔහුගේ බිරිඳ සාරාට දාව ඔහුට දරුවෙක් ලැබෙන්නේ නැහැ. දෙවියන්ගේ පොරොන්දුව ඉෂ්ට වෙන්නේ මනුෂ්‍ය මට්ටමින් බැලූ බැල්මට. ඒ නිසා බිරිඳ යෝජනා කරනවා සාරා ඔවුන්ගේ සේවිකාවක් වන මිසර ජාතික හාගර් නැත්නම් හාජර් නමින් හඳුන්වන සේවිකාව සමග දෙවියන්ගේ පොරොන්දුව සාක්ෂාත් කරගන්න. ඒ අනුව තමයි ආබ්‍රහම්ගේ සහ හාජර්ගේ දරුවා වන ඉස්මායිල් ඉපදෙව ලබනවා. ඒ තමයි ආබ්‍රහම්ගේ දෙටු පුත්‍රයා කියලා අපිට සලකන්න වෙන්නේ. එතකොට මේ ආබ්‍රහම්ගේ දෙටු පුතාගෙන් තමයි ඉස්ලාමයට අදාළ වංශාවලිය එන්නේ. ඉන්පස්සේ ආබ්‍රහම්ගේ සාරට දාව නැවත දරුවෙක් වෙනවා. සාරා සහ ආබ්‍රහම්ගේ දරුවා. මම මේ වචන දෙකම එකට පාවිච්චි කරනවා. නැත්නම් අපි හිතෙස්සෙම පුරුෂ මූලික විදියට ආබ්‍රහම්ගේ දරුවා කියලා එන්නේ. මා කියන්නේ සාරා සහ ආබ්‍රහම්ගේ ඊසාක්ගේ පරපුරෙන් එන දාවිද්ගේ පරපුරෙන් එනවා ඊසා මූසා ඉස්ලාමීය සම්ප්‍රදායේ මූසා ඒ ජුදා දහම. ඉන්පසු දාවිද්ගේ සම්ප්‍රදායෙන් එනවා ජේසුස්. ඉස්ලාමීය විදියට නම් කුරානයේ සඳහන් වෙන දිවැසිවරයෙක් වශයෙන් අනාගත වක්තෘවරයෙක් වශයෙන් ඊසා නබි ගෙන් ක්‍රිස්තියානිය.
මෙන්න මේ විදිහට තමයි ආබ්‍රහම්ගේ දරුවන්ගේ ආගම් ලෙස මේ වෙන්නේ. ඊට පස්සේ තම වැදගත් දෙයක් පීඩිතයින් ඇසුරින් බිහිවුණු ආගමක්. දැන් ජුදාගම ක්‍රිස්තියානියට පදනම් වෙන පීඩිත ඊශ්‍රායල් ජනතාව වහල් බවින් මිදීමේ කතාවත් එක්ක බිහි වෙන්නේ. ජේසුස් වහන්සේ ක්‍රිස්තියානිය ගත්තත් ඊටාම පීඩිත ජන කොටස් වල තෝරගත්තු නායකයෙක් ලෙසයි උන්වහන්සේ පෞකාරීන් දුබලයින් පීඩිතයින් මේ සියල්ල පීඩිතයින් සමග ඉස්ලාමය ගත්තත් එදා පැවතිච්ච ඉතාමත්ම ගෝත්‍ර අතර සටන් ඇති වෙලා ඉතාම බිහිසුණු වැන්දබූ විශාල සංඛ්‍යාවක් බිහි වෙච්ච ඒ වගේම යම් වෙළඳ පන්තියක් ගොඩ නැගෙන අරාබි තීරුවේ පීඩිත මිනිස්සුන් තමයි මේ ඉස්ලාම් දහමට ආකර්ෂණය වෙන්නේ. ඉතින් තුන්වෙනි කාරණයත් ඉතා වැදගත් මේකේ අපේ සංවාදයට පදනම් කරගන්න අධිරාජ්‍යවාදයට පිටතින් නැතුණු ආගම්. මේ ආබ්‍රහම් කියන්නේම දකුණු මෙසොපොතේමියානු අධිරාජ්‍ය බැබිලෝනියානු අධිරාජ්‍ය සියල්ල දාලා තමයි ආබ්‍රහම් දෙවියන් වහන්සේ පෙන්වන ප්‍රදේශයට එන්නේ. ඒක මේ ආගම් තුනේම පොදු කතාවේ තියෙන දෙයක්. එතකොට ආබ්‍රහම්ගේ පැමිණීම අධිරාජ්‍යයෙන් පිටතට අධිරාජ්‍යයේ ලක්ෂණ නැති වටිනාකම් තියෙන මේ දෙවියන්ගේ ආවේගය අල්ලාහගේ වටිනාකම් තියෙන ඒ නම් දෙක ඉස්ලාමීය සම්ප්‍රදාය අල්ලාහ කියලා කියන අපි යාවේ කියන දෙවියන් වහන්සේ කියන සම්ප්‍රදාය බැලුවම ඒ වටිනාකම් තියෙන අධිරාජ්‍යයෙන් පිටට ආපු ඒ බලය ධනය තියෙන එකෙන් පිටට ආපු ආබ්‍රහම්ගෙන් පිවෙන්නේ. එතකොට එහෙමයි ක්‍රිස්තියානිය රෝම අධිරාජ්‍යයෙන් පිටත ඒ අධිරාජ්‍යයේ වටිනාකම් වලින් පලස්තීන ජනතාව එහි ඉඳිද්දී එන්නේ. ඒ වගේම ඉස්ලාමයේ බිහි වෙන්නේ අධිරාජ්‍යයන් දෙකක් දෙපැත්තෙන් තියෙද්දි තමයි අරාබිකරේ ඒ දෙකටම පිටතින් තමයි ඉස්ලාමයේ බිහි වෙන්නේ පර්සියානු හා බිසෙන්තියානු අධිරාජ්‍යයේ ලක්ෂණ වලින් තොරව සාමූහිකභාවය පවුල සාංගිකත්වය මොහමඩ් නබී මතු කරමින්. ඉතින් අපි ඉස්සෙල්ලම මෙන්න මේ කාරණා තුන අපි තේරුම් ගන්නට බලමු. එකම දෙවියන් අදහන ඉස්ලාම් ක්‍රිස්තියානි අපි ජුදා අද අපේ සාකච්ඡාවේ ફોකස් වෙන්නේ නැහැ. පීඩිතයින් ඇසුරින් බිහිවෙච්ච ආගමක්. ඒකේ පදනම වුන් වෙත ආදරය දැක්වීම අධිරාජ්‍යවාදයේ ගුණාංගයන්ට පිටතින් බිහිවුණු ආගම්. මේ අතීත කතාවේ ඊළඟ දේ තමයි අපි කුරුස යුද්ධ 1095 1291 කොහොමද මේ බැද පෙරදිග බොහොම සාමකාමීව සිටපු ආගම් දෙකක මිනිස්සුන් අතර කුරුස යුද්ධයක් බිහි වුණේ. දැන් මේක ගැන තේන කියවීම් ක්‍රිස්තියානි ඉතිහාසය ඉගෙන ගන්න අය මේක කියවන විදිය සහ ඒ වගේම ඉස්ලාමීය ඉතිහාසය කියවන විධි ක්‍රමයන් තියෙන අපි ඒ මැද්දට ඇවිත් අපක්ෂපාතීව ඉතිහාසය බලනවා නම් අපිට මේ කුරුස යුද්ධ පැහැදිලි කරන්නේ සාමාන්‍ය විදියට ශුද්ධෝදේශය නිදහස් කර ගැනීම සඳහා වන්නා වූ දෙයක් කියලා. ඒ තමයි මතු පිට අර්ථකථනය. නමුත් අපි මේකේ පසුබිම ඇලුවම බටහිර අධිරාජ්‍යවාදයේ උවමනාව මත තමයි මේ කුරුස යුද්ධ ඇති වෙන්නේ. ඒක මම ටිකක් පැහැදිලි කරන්නට ඕන. 1095 කියලා කියන්නේ අපි දන්නවා රෝමය මුල් කරගෙන ක්‍රිස්තියානිය ගොඩ නැගෙන්නේ පීඩණයෙන් පස්සේ පලස්තීනෙන් ගිහිල්ලා රෝමයේ අපි එතන ස්ථාපිත වෙන්නේ 1095 කියලා කියන්නේ අපි හැමෝම ඉතිහාසයේ දන්න 1050 සභාවේ මහා බෙදීම් ඇති වෙනවා. එතකොට ඔය මහා බෙදීම් ඇති වෙන සමය තුල තමයි මේක තියෙන්නේ. පැහැදිලිවම පස්සේ මේක ඇති වෙන්නේ. එතකොට මොකක්ද පෙරදිග සහ අපරදිග සභාවෙන් වෙනවා. විශාල පිරිසක් පෙරදිග සභාව ඕර්තොඩොක්ස් ඒ කියන්නේ රෝමේ ඒ තියෙන ආධිපතිත්වයෙන් එහාට ගිහිල්ලා වෙනම තියෙනවා. මේ නිසා කතෝලික සභාව නැත්නම් මුල් ක්‍රිස්තියානි සභාව පෙරදිග සහ අපරදිග ලෙස බෙදෙනවා. එතකොට ඇත්තටම කතෝලික කියන වචනය නෙමෙයි තියෙන්නේ. ක්‍රිස්තියානි සභාව බෙදෙනවා පෙරදිග අපරදිග ලෙස. එතකොට බටහිර තිබිච්ච බලය දුර්වල වෙනවා. අනිත් පැත්තෙන් ඒ වෙලාව වෙනකොට
මැද පෙරදිග කලාපය තුළ යම් කිසි විදියක ක්‍රිස්තියානී මූලික සාරය දුර්වල වෙලා තිබිච්ච නිසා සැලකිය යුතු පිරිසක් ඉස්ලාමය වැළඳගත්තු පිරිසකුත් ඉන්නවා. ඇත්තටම මේ යුද්ධවල අරමුණ වෙන්නේ බටහිර අධිපතිවාදී ආගමෙන් ප්‍රතිවිරුද්ධ ආගමට සම්බන්ධ නැති ඇත්තරම අර කිව්ව අධිරාජ්‍යවාදී උවමනාවෙන් පිටත ආගම ගොඩ නැගුණේ ප්‍රේමය මුල් කරගෙන මුදල නෙමෙයි. නමුත් මේ මුදලේ උවමනාවන් එක්ක බැඳිච්ච මධ්‍යතන යුගයේ අපි අඳුරු යුගයක් යම් කිසි දෙක ඒ යුගයේ උවමනා මත තමයි මේ කුරුස යුද්ධ ඇත්ත වශයෙන් එන්නේ. ඒ බටහිර අධිරාජ්‍යවාදයේ ව්‍යාප්තියට මැද පෙරදිග කලාපයේත් බාධා ඉවත් කිරීම තමයි මේක අරමුණ. ඒක එහෙම කියන්න ප්‍රධාන හේතුව ඇත්තටම මේ යුද්ධය කුරුස යුද්ධවලදී ඝාතනයට ලක්ුණේ ඉස්ලාම් අය විතරක් නෙමෙයි. ඒ ප්‍රදේශයේ ඉඳපු ඕර්තොඩොක්ස් අයව ඝාතනයට ලක් කරා, ජුදා අයව ඝාතනයට ලක් වුණා. එතකොට මේ කුරුස යුද්ධ කතාව මේ අපේ ලේඛනයට පසුබිම් වෙන්නේ කොහොමද? ඒක තමයි වැදගත්. මේක කතා කරේ මේ ලේඛනයේ ඕපපාතිකව බිහිවෙච්ච එකක් නෙමෙයි. නිල සභාව යුද්ධ කරද්දී ඒ වගේම කිසියම් විදියක ඒ ලක්ෂණ තියෙන අධිරාජ්‍යමය ලක්ෂණ තියෙන ඉස්ලාමීය පසුකාලීනව ඒක තුලත් යම්කිසි ප්‍රභූත්වයක් ඇති වෙනවා. ඔවුන් යුද්ධ කරද්දී 1219 දී යුද්ධයක් ධනවත් සභාවේ ලක්ෂණත් ධනවත් පවුලත් අතහැරපු මේ වචන තුන මම පාවිච්චි කරනවා. යුද්ධය අතහැරපු යුද්ධ බටේක් ලෙස වැඩ කරපු තාම ධනවත් පවුලක තරුණයෙක් ෆ්‍රැන්සිස් කියන තරුණයා. එයා අසීසිය නගරේ බේරගන්න අසල නගරයක යුද්ධයට යනවා. ඒකේ අසනීප වෙලා එනවා. ඊට පස්සේ එයාට හිතෙනවා මම නයිට් වරෙක් වෙන්න ඕන. නයිට් නාමය හම්බෙනවා කුරුස යුද්ධයට, මේ ක්‍රුසේඩ් වෝ එකට ගියොත්. ඒ නිසා ඔහු 1204 දී ෆ්‍රැන්සිස් කල්පනා කරනවා මම යුද්ධයට සම්බන්ධ වෙනවා, කුරුස යුද්ධයට සම්බන්ධ වෙනවා. ඔහු නයිට් පදවියක් බලාපොරොත්තු වෙන කුරුස යුද්ධයේ සමාජිකෙක් වෙලා පාප්තුමාගේ හමුදාවේ ගිය ෆ්‍රැන්සිස් මගදී ඔහුට දැනෙනවා, ඒක ඔහුගේ කතාවේ තියෙනවා, දැනෙනවා ඔහුට ඔබ සේවය කළ යුත්තේ, ෆ්‍රැන්සිස්ගේ කතාවේ ඔබ සේවය කළ යුත්තේ ස්වාමියාටද සේවකයාටද? ප්‍රේමේ දෙවියන් වෙන ස්වාමියාටද ඔහුගේ සේවකයා නියෝජනය කරන මේ බලවන්ත මුදල මුල් කරගත්තු පාප්තුමාට හෝ මේ යුද්ධයට ඔබ සේවය කළ යුත්තේ? මේ කුරුසේට යුද්ධයට යන අතරමඟදී තමයි ෆ්‍රැන්සිස්ගේ අභ්‍යන්තරයේ මේක දෙන්නේ. ඔහු සිහිනයකින් වගේ නිින්දදී ඔහුට මේ ගැඹුරු බලපෑම ඇති වෙනවා. ඔහු ආපහු හැරලා එනවා කුරුස යුද්ධයට සහභාගී නොවි. ප්‍රේමේ දෙවියන් වෙනුවෙන්, සාමයේ දෙවියන් වෙනුවෙන් මං සේවය කරන්න. ඔහු මේ හැරලාවම තාත්තා වියරු වැටෙනවා. අවසාන වශයෙන් ඔහු තාත්තගේ සියලු ධනය තමන් ඇඳගෙන ඉඳපු ඇඳුම පවා දීලා ඔහු මුල් ක්‍රිස්තියානී සාරය හොයන් යනවා. මෙන්න මේ මුල් ක්‍රිස්තියානී සාරය සොයාගෙන ගිය අධිරාජ්‍යවාදයට බැඳිච්ච ක්‍රිස්තියානී යුද්ධය නෙමෙයි, සාමය තමයි දෙවියන් වහන්සේ, දෙවියන් වහන්සේ ප්‍රේමය තමයි කියන ෆ්‍රැන්සිස් 1219 දී ඉජිප්තුවට යනවා. මේ වෙලාවේදී දරුණුම අදියරක් කුරුස යුද්ධයේ තියෙන්නේ. ඒ දරුණුම අදියර සඳහා පාප්තුමන්ගේ හමුදාවන් නයිල් නදියට සමීපව කඳවුරු බැඳගෙන ඉන්නවා දැවැන්ත යුද්ධයක් සඳහා. එහිදී ඒ දමියේටා නගරය තුල දැවැන්ත කඳවුරු බැඳීමක් තියෙනවා. ඒ කඳවුරු බැඳීමේදී ෆ්‍රැන්සිස් මේ කඳවුරට ඇවිල්ලා කියනවා මට අවශ්‍යයි සාමයේ පණිවිඩය අරගෙන යන්නට මේ ඉජිප්තු කඳවුරට. ඉතාම වැදගත්. ඒ වෙලාවේ ඉජිප්තු කඳවුරට නායකත්වයේ දෙන්නේ ඉස්ලාම් ඉතිහාසයේ ඉතා වැදගත් චරිතයක් වෙන සලාල්ඩීන් කියන ඉස්ලාමීය නායකයාගේ බෑන කෙනෙක් වෙච්ච මොහමඩ් අල් කමිල්. ඔහුට යම්කිසි ආධ්‍යාත්මික පසුබිමක් තිබුණු යම් විදියක ඒ විදිය යොමුවක් තිබිච්ච කෙනෙක්. ඔහු තමයි මේ වෙලාව වෙනකොට හිටියේ මේ ඉජිප්තු සුල්තාන්වරයා. ඔහුගේ පීතෘකත්වය මුළු ඉජිප්තුවම බාර ගනිමින් තිබුණා. එතකොට ෆ්‍රැන්සිස් එනවා
අර කඳුරු බැඳලා දැන් පේන දුරක විශාල යුද්ධයක් සිදු වෙන වෙලාවක ඇවිල්ලා බැහැ දකිනවා සුල්තාන් පිළිගන්නවා සුල්තාන්වරයා සම්පූර්ණ මලික් අල් කමාල් මේ ෆ්‍රැන්සිස්ව ඔවුන් අතර සාකච්ඡා වෙනවා. ඒ අතරතුර ඔහු දකිනවා ඉස්ලාමීය ජනතාව දවසට පස්වරයාගේ යාච්ඡාවේ දේවිය. ඒ විනීතවත් යාච්ඡාව, විනයානුගාරික යාච්ඡාව. ඉතිහාසයේ කියනවා ෆ්‍රැන්සිස් ආපසු මේ සටන් විරාමයේ තුලදී ආපසු ආවයින් පස්සේ ඔය තිරින්දාඩිය ගහනවා කියලා ක්‍රිස්තියානියයි කියන දවස් 3 සැරයක් සීනුව නාද කරලා මුළු ක්‍රිස්තියානීන්ම අර ඉස්ලාමයේ ආభాෂයෙන් තමයි ඒක අඳුන්වලා දෙන්නේ ෆ්‍රැන්සිස්. ඉතින් මේ ෆ්‍රැන්සිස්ගේ සහ සුල්තාන් අතර ඇතිවෙච්ච එදා සංවාදය දෙපැත්තටම අලුත් ඇහැක් දෙනවා. ඉතිහාසඥයෝ කියන පසු කාලීනව යම් එකඟතාවයන් ශුද්ධෝදේශය නැත්නම් ජෙරුසලම ගැන බෙත්ලෙහෙම ගැන ඇතිවෙන්න මේ ෆ්‍රැන්සිස්ගේ බලපෑම තියෙනවා කියලා. ඒ ගැන වෙනත් කයි කතන්දර තියෙනවා. නමුත් අපි මේ යොමු වෙමු මේ පසුබිමට. ඉතින් මෙන්න මේ පසුබිමේ ඉඳලා තමයි අපිට මේ කාරණාවට එන්න වෙන්නේ. අවුරුදු 800කට පසු 2019 පෙබරවාරි 4 වෙනිදා ෆ්‍රැන්සිස් පාප්තුමන් හා අල් හසගාරේ ශ්‍රේෂ්ඨ ඉමාම් වරයා අහමද් අල් තයිබ් විසින් අබුඩාබිහිදී මේ හමුවීමේ 800 වෙනි සංවත්සරය වෙනකොට විශ්ව ලේඛනයක නැත්නම් අත්සන් කරනු ලබන ලියවිල්ලකට ඒක තමයි මානව සහෝදරත්වයේ ලේඛනය කියලා අපි අද මේ සාකච්ඡා කරන්නේ. ඒ ලේඛනයේ සම්පූර්ණයෙන් හඳුන්වන්නේ ලෝක සාමය සහ එක්ව ජීවත් වීම සඳහා වූ මානව සහෝදරත්වයේ ලේඛනය වශයෙන් තමයි හඳුන්වන්නේ. ලෝක සාමය හා එක්ව ජීවත් වීම සඳහා වූ මානව සහෝදරත්වයේ ලේඛනය. මේ ලේඛනයේ මොනවාද තියෙන්නේ කියන එකයි අපේ සාකච්ඡාව. මේකේ අවශ්‍යතාවය මෙන්න මෙහෙමයි. ෆ්‍රැන්සිස් රදගුරු පාප්තුමන් කියන්නේ විකල්පයක් නැත. එක්කෝ අපි අනාගතයක්ව ගොඩනගමු නැත්නම් අනාගතයක් නොතිබුණු ඇත. අපි සියලු දෙනා එක්ව අනාගතයේ ගොඩනගන්නට ඕන. එහෙම නැත්නම් අනාගතයක් නැහැ. මානව වර්ගයා විශාල ලෙස යුද්ධ කරලා විනාශ වෙලා එකිනෙකාට එරෙහිව මානව සංහතියම විනාශ වෙන්න පුළුවන්. එක තැනකින් පරිසරය, එක තැනකින් පීඩිත ජනතාව. මට මතක් වෙන්නේ මේ වෙලාවේ මාටින් ලූතර් කිං කියපු දෙයක්. අපි සහෝදරයන්සේ එකට ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන. නැත්නම් මෝඩයන්සේ මැරෙන්න සිද්ධ වෙනවා. මේක තමයි මේ ලියවිල්ලට පෙරවදනක් ලෙස ෆ්‍රැන්සිස් පාප්තුමන් මේකේ අවශ්‍යතාවය තියෙන්නේ. විශේෂයෙන් ආගම්වලට මිනිසුන් හා සංස්කෘතීන් අතර පාලම් තැනීමේ හදිසි කාර්යය අත්හැර දැමිය නොහැක. උන්වහන්සේ මේකට යොමු වෙමින් කියනවා පෙරවදනක් ලෙස මේක අත්හරින්න බෑ. පාලම් තනන්න වෙන්න ඕන ආගම් මිනිස්සු හා සංස්කෘතීන් අතර. මාර්ග බාධක තනන්න නෙමෙයි. අපි මොහොතක් කල්පනා කරමු. මම වචනයකින් හෝ මේ ආගම් අතර මිනිසුන්ගේ සංස්කෘතීන් අතර බාධා වෙන වචන සිතින් වචනෙන් ක්‍රියාවෙන් හෝ අතපසු කිරීමෙන් මම මාර්ග බාධක තනලා තියෙනවාද? තනලා තියෙනවා නම් අපි ආගමික මිනිස්සු නෙමෙයි කියලායි ෆ්‍රැන්සිස් පාප්තුමන් කියන්නේ. අපි පාලම් තනන්නන් වෙන්නට ඕන. කාලය එළඹ තිබේ. උන්වහන්සේ මේකට ඇතුල් වෙනකොට මේ දෙපාර්ශ්වයම එකතු වෙලා කියනවා කාලය එළඹ තිබේ. නියමිත මොහොත ඇවිල්ලා තියෙනවා. සංහිඳියාව බලාපොරොත්තුවේ දැක්ම හා සාමයේ ස්ථීරතාර මාවත ගැඹුරු කිරීමට මානව පවුලට උපකාර කිරීම සඳහා ආගම් මොකටද බලාපොරොත්තුවේ දැක්මක් ඇති කරන්න, සාමයේ ස්ථීර මාවත ගැඹුරු කිරීමට, මානව පවුලට උපකාර කරන්න, මානව පවුලට පොදු උපකාර කරන්න, ස්ථීර මාවතක් ගැඹුරු කරන්න. ආගම් ධෛර්යයෙන් ඒ වචනේ දෙසරයක් දානවා. ඉතා වැදගත්. ධෛර්යයෙන් මේක පහසු නෑ. ධෛර්යයෙන් ක්‍රියා කරන්නට කාලය ලැබිලා තියෙනවා. ඒ සඳහායි මෙම ලේඛනය. ලියවිල්ල අධ්‍යාත්මය ගැන මේ ලියවිල්ල කරලා එන ගමන් පුවත්පත් කලාවේදීන් වෙලාවක අහනවා ෆ්‍රැන්සිස් සුද්ධෝත්තම පියතුමාගෙන්. හැකින මේ ලියවිල්ල අධ්‍යාත්මය මේකයි. සියල්ලෝ දෙවියන්ගේ දරුවෝ. සියල්ලන්ගේ තාත්තා දෙවියන්.
නැත්නම් අපේ මෑණියන් සහ පියාණන් වන්නේ එකම දෙවි කෙනෙක්. එහෙමනම් අපි ඔක්කොම දරුවෝ වෙන්නට ඕනේ. අපිට කියන්න බෑ මේ අය විතරයි දෙවියන්ගේ දරුවෝ. ඒක තමයි මේ ලියවිල්ලේ අධ්‍යාත්මිකත්වය ඇතුලේ තියෙන දෙවෙනි එක උන්වහන්සේ කියනවා. මේ ලියවිල්ලේ අධ්‍යාත්මිකත්වය තමයි දෙවෙනි කතිකාවතේ අධ්‍යාත්මය. එතකොට මෙතන අපේ ඉස්ලාම් සහෝදර සහෝදරියන් ඉන්නවා. දෙවන වතිකානු කතිකාවත කියලා කියන්නේ කතෝලික සභාව තුල ඇතිවෙච්ච එකක්. ඊට සමාන එකක් අනිකුත් සභාවන් වල තියෙනවා. ලෝක ක්‍රිස්තියානි කවුන්සිලය WCC ඇති වුණා 60 ගණන් වල 50 ගණන් වල එතෙක් හිතපු විදිය. ගැලවීම හුදෙක් තියෙන්නේ ක්‍රිස්තියානිය තුල විතරයි. අනිත් අය කිසිම වැඩක් නැහැ වගේ දේවල් වලින් වෙනස් වෙච්ච අනිත් සංස්කෘතීන් තුලත් මේ දෙවිය ක්‍රියාකාරීත්වය දකින්න පුළුවන් කියන දේ තමයි මේ දෙවන වතිකානු කතිකාවතෙන් මතුවෙච්ච දේ. එතකොට ෆ්‍රැන්සිස් සුද්ධෝත්තම පියතුමාගේ ඇයි ඔබ වහන්සේ මෙවැනි එකක් වුවා මේකට බලපාන අධ්‍යාත්මය මොකක්ද කිව්වම උන්වහන්සේ තා පැහැදිලිව කියනවා දෙවන කතිකාවතේ අධ්‍යාත්මය ෆ්‍රැන්සිස් සුද්ධෝත්තම පියතුමන් හා ශ්‍රේෂ්ඨ ඉමාන් දෙන්නම පොදුවේ ඉන්න තැන තමයි අපි ඔක්කොම දෙවියන්ගේ දරුවෝ. එතකොට අපි මේ ලේඛනය නම් කරනවා කෙලිම යුක්තිය සහ සාමය ප්‍රවර්ධනය කිරීම. මේකේ ආරම්භය. මානව හිමිකම් සහතික කිරීම. පැහැදිලි ස්ත්‍රිය හා පුරුෂයන් අතර සමානාත්මතාවය ඇති කිරීම. ඊටම වැදගත් කාරණා. කෙටියෙන්ම මේක මේ ස්ලයිඩ් එක විතරක් ගත්තත් මේකේ තියෙන සම්පූර්ණ දේ අපිට එනවා. යුක්තිය හා සාමය ප්‍රවර්ධනය කරන්න. මොකද සාමයක් නැහැ ලෝකයේ තුල යුක්තිය නැත්නම්. මානව හිමිකම් සියලු මිනිස්සුන්ට සහතික කරන්න ඕන. සියලු මිනිස්සුන්ට. ස්ත්‍රිය සහ පුරුෂයන් අතර සමානතාවය ඇති කරන්න මේක. ඒ වගේම අනිත් පැත්තට ගත්තොත් යුද්ධය නතර කිරීම මේ ලේඛනයේ අරමුණක්. ත්‍රස්තවාදය හා ප්‍රචණ්ඩ ක්‍රියා නිම කිරීම දක්වා ගමනක් යාම මේකේ අරමුණක්. ආගමික මූලධර්මවාදයන්ගෙන් පැන නගින ව්‍යසනයන් නිමා කිරීම මේක අවධාරණය කරන. මේ ලියවිල්ල මේ ශ්‍රේෂ්ඨයින් දෙදෙනාම එකතු වෙලා කියනවා මෙන්න මේ අරමුණ සඳහා ගමන් කරන්නට. එතකොට දැන් අපි බලමු පෙරවදනේ මෙහෙම කියන ඇදහිල්ල අපි ඕනනම් කියවමු මේක ඔබ ඉන්න තැන ඉඳලා ඇදහිලිවන්තයෙකු අනෙක් සහෝදරයා හා සහෝදරියගේ සහයෝගය හා ආදරය ලබා ගැනීමට යොමු කරයි. ඔබට ඇදහිල්ලක් තියෙනවා නම් ඔබ විශ්වාසවන්තයෙක් නම් අනිවාර්යෙන් ඔබව චෙක් කරගන්න තියෙන දේ තමයි ඔබව අනෙක් සහෝදරයා හා සහෝදරියගේ සහයෝගය හා ආදරය ලබා ගැනීමට යොමු කරන්න. ආදරය දැක්වීමට ඔබ යොමු කරන්න. ඇදහිල්ල අනෙකාව බැහැර කිරීමට අනෙකාට වෛර කිරීමට හේතු වේ නම් එතන ඇදහිල්ලක් නැහැ. අනෙක මේගොල්ලෝ අපේ නෙමෙයි මේගොල්ලෝ අපේ සතුරු මේගොල්ලෝ අදාළ නැහැ. මේගොල්ලෝ තමයි අපට පරිබාහය. මේගොල්ලෝ තමයි මිත්‍යා දෘෂ්ටික. අපි කාම හරි බැහැර කරනවා නම් බැහැර කිරීමේ මනසක් අපිට එනවා නම් කුමන හේතු මත හෝ තනිත් කෙනා දෙස බැහැර කිරීමේ දෙයක් එනවා නම් ඔබේ ඇදහිල්ල දුර්වලකමක් ඒක. මේ ලියවිල්ලේ පෙරවදන ඒක කියනවා. එතකොට ඒක ඉස්ලාම් ඇදහිලිවන්තයාටත් ක්‍රිස්තියානි ඇදහිලිවන්තයාටත් පොදුයි. ඔබ ඇදහිලිවන්තයෙක් නම් මේ ඉමාම් සහ පාප්තුමන් කියන්නේ අනිත්‍යව බැහැර කරනවා නම් එතන සැබෑ ඇදහිල්ලක් නැහැ. කුමන ලෙසකින් හෝ ඔබට එන්නේ අනිත්‍යව බැහැර කිරීමේ අතුලාන්ත දෙයක් තියෙනවා නම් ඔබ ඇදහිල්ල නෙමෙයි. ඉතින් අපි මේ පෙරවදනින් පස්සේ ඊටාම කෙටියෙන් බෙදා ගන්නට උත්සාහ කරමු. මේකේ තියෙන ගොඩක් දේවල් තියෙනවා. මම කරුණු 7ක් ගැන ඔබ එක්ක බෙදා ගන්නට කැමති අපිට ප්‍රායෝගිකව කරන්න කියලා කියන. එක තමයි ඉවසීම යුක්තිය හා පරිසරය කියන කරුණු 3. ඉවසීමේ සංස්කෘතිය ව්‍යාප්ත කරන්න. අනේකා කර ඉවසීම ව්‍යාප්ත කරන්න. ඒක සංස්කෘතියක් ලෙස ඔබ ළඟ තියෙනවා.
අනෙකාට එරෙහි වීමේ නෙමෙයි. අනෙක එක්ක තරහ යන එකක් නෙමෙයි. එයාව දැක්කමත් නිකන් අපිට අප්සෙට් වගේ නම් පැහැදිලිද? අපිට අපි හිතමු ක්‍රිස්තියානීන් ලෙස නම් අපිට නිකන් ඉස්ලාම් කෙනෙක් දැක්කත් එයාගේ ඇදුමෙන් දැක්කත් පල්ලියක් දැක්කත් නිකන් අපිට අවුල් හැඟීමක් ඇති වෙනවා. නැත්නම් ඉස්ලාම් කෙනෙක් වශයෙන් ක්‍රිස්තියානි හෝ වෙනත් ආගමිකයන් ගැන එසේ හැඟෙනවා නම් හරි ඒක අපේ සංස්කෘතිය තුල අපි ඒක නෙමෙයි අපි ඉවසීමේ සංස්කෘතියක් ඇති කරගන්නට ඕනේ කියන එක පැහැදිලි ඒ කාරණය. ඒ වගේම සාමයෙන් එකට ජීවත් වීම සඳහා වෙහෙස වී වැඩ කරන්න. ඔබ ඒක නිකන් එන්නේ එකට ජීවත් වීම නිකන් එන්නේ ඔබ ඒ සඳහා වෙහෙස වෙලා වැඩ කරන්න. මේ සාමය සහ එකට ජීවත් වීම වෙනුවෙන් යම් විශේෂ දෙයක් කරන්න වෙනවා. නිකන් ඉඳපලියට ඒක වෙන්නේ නැහැ. මොකද සාමය එකට ජීවත් වීම බිඳ වැටිච්ච විෂමතා වර්ධනය වෙච්ච ලෝකයක නම් ඇදහිලිවන්තයෙක් නම් ඔබ ඔබේ ජීවිතේ ගත කරගෙන ඔබේ රස්සාව කරගෙන ඔබේ වැඩ ටික කරගෙන ඔබේ ගෙවල් දොරවල් හදාගෙන ඔබ ඉන්න ස්ථානයේ වැඩි දියුණු කරගෙන ඔබට අදාළ වැඩ ටික විතරක් කරගෙන ඉඳලා වැඩක් නැහැ. ඔබට තීනවා මෙවැනි යුගයක සාමය සහ එකට ජීවත් වීම සඳහා යම් කිසි වැඩ කොටසක් කරන්න. ඒක ඔබේ ජීවිතේ නැත්නම් ඔබ මේ යුගය තුල ඇදහිල්ල නෙමෙයි. ඇදහිලිවන්තයෙක් නෙමෙයි. ඊළඟට යුද්ධය හා පාරිසරික විනාශය සදාචාරාත්මක හා සංස්කෘතික විනාශය නතර කිරීමට ක්‍රියා කරා. ඔබ ඇදහිලිවන්තයෙක් නම් ඔබ පල්ලියට යනවා, සිකුරාදා හෝ ඉරිදා පූජාවට යනවා කියන එක විතරක් තිබිලා බෑ. ඔබ ඒකින් ඔබේ ආගමික භාවය ගන්න බෑ. ඔබ අනිවාර්යයෙන්ම යුද්ධය පාරිසරික විනාශය සදාචාරාත්මක සංස්කෘතික විනාශය නතර කිරීමට ඔබට යම් කොටසක් කෙරෙන්නට ඕන. එහෙම නැත්නම් ඔබ ඔබේ ඇදහිල්ල තුල ඉන්නවා කියන්න බෑ. සම්පත් සමානව බෙදා හැරීමට කටයුතු කරන්න. ඊටාම වැදගත් කාරණය. සම්පත් සමානව බෙදා හැරීම ගැන ඔබ කිසියම් විදියක වැඩ කොටසක් කරන්නට ඕනේ. මොකද විෂමතාවය සම්පත් බෙදී යාමේ විෂමතාවය ආදායම් බෙදී යාමේ විෂමතාවය නිසා පොහොසත් සුළුතරයකට වාසියකුත් බහුතරයකට ජීවිතයක් නැති කරලා තියෙනවා. මේ ශ්‍රේෂ්ඨ ඉමාම්වරයාත් පාප්තුමත් කියන මේ විෂමතාවය නැති කරන්න ඕන. ඒක දෙවියන්ට නිග්‍රහයක්. ඒ විෂමතාවය දෙවියන්ට නිග්‍රහයක්. ඒක නිසා ඒක අවම කරන්න ඒක නැති කරන්න සම්පත් බෙදා හැරීමට එවැනි ක්‍රමයක් සඳහා ඔබ යමක් කළ යුතුයි. අපි බලමු දෙවැනි කාරණය. දෙවැනි කාරණය තමයි මේ ලියවිල්ල අවධාරණය කරනවා පවුල හා ජීවිතය ආරක්ෂා කරන්න. මේක ඊටම වැදගත් මේ ලියවිල්ලේ මිනිස්සුන්ට පවුල තුලට අවධානය යොමු කරනවා. සමාජයේ මූලික න්‍යෂ්ටය වන පවුල ආරක්ෂා කිරීමට කටයුතු කරන්න. ඒ සඳහා විශේෂ යමක් ඇදහිලිවතුන් මේ යුගයේ කරන්නට ඕන. මොකද මූලික න්‍යෂ්ටය වෙන පවුල විනාශ වෙලා තියෙනවා. ඒ නිසා කසාද බැඳලා කසාද බඳින උත්සවයට හෝ දිව්‍ය පූජාවට හෝ ඒකට ඒ කටයුතු වලට පියතුමන්ලා සහ ඇදහිලිවන්තයෝ ඥාතීන් වශයෙන් පූජාවට ගිහිල්ලා ඉස්ලාමීය ලෙස නම් ඒගොල්ලන්ගේ සංස්කෘතියේ වැඩවලට ගිහිල්ලා විතරක් ඔබට බෑ. ඔබ තේරුම් ගන්නට ඕන පවුල බිඳ වැටිච්ච යුගයක ඔබ ඇදහිලිවන්තයෙක් ලෙස පවුල ආරක්ෂා කරන්න ඔබ මේ යුගයේ යම් කිසි කාර්යභාරයක් කරන්නට ඕනේ. පවුල තුල ඉන්න සමාජිකයෝ වශයෙන් ඔබ නිකන් හිටියොත් පවුල බිඳී ලිහෙනවා. ඔබ තේරුම් ගන්න ඕන මේ අපි ඉන්නේ පවුල ලිහෙන සමාජයක නම් මම තාත්තා ලෙස පවුල ආරක්ෂා කරන්න විශේෂ අවදිවීමකින් කටයුතු කරන්න ඕන. අම්මා ලෙස විශේෂ අවදිවීමකින් කටයුතු කරන්න. ඒ වගේම අසල්වැසියෝ ලෙසත් අපි අපේ සමාජයේ පවුල ආරක්ෂා කරන්න විශේෂ අවධියකින් කටයුතු කරන්න. එතනදී තා පැහැදිලිව කියනවා ජීවිතය කියන්නේ දේව තිලිනයක්. ඒක ආරක්ෂා කරන්න. ඒ නිසා ජන සංහාරවලට එපා කියන්න. ජීවිතේ කිසියම් ජන කොටසක් ආගම නිසා ජාතිය නිසා මොන හේතුවක් නිසා හරි සංහාරයට ලක් කරනවා නම් ඒ ජන සංහාරවලට කිසියම් විදියක
ඔව් සාධාරණීකරණය කරන්න කවුරු හරි ක්‍රියා කරනවා නම් එයා ඇදහිලිවන්තයෙක් වෙන්නට බෑ. ත්‍රස්තවාදී ක්‍රියාවලට එපා කියන්න. කෙවිම විදිහකින්වත් ත්‍රස්තවාදී ක්‍රියා සාධාරණීකරණය කරන්න ඇදහිලිවන්තයින්ට බෑ. බලහත්කාර අවතැන් කිරීම් වලට එපා කියන්නට ඕන ඇදහිලිවන්තයෝ. ලංකාව තුළ වෙන්න පුළුවන්, ලෝකයේ තුළ වෙන්න පුළුවන්, බලහත්කාරයෙන් මිනිස්සුම අවතැන් කරන දේවල් ගොඩක් සිද්ධ වෙනවා. අපි දන්නවා දැන් රොහින්යා ජනතාව මියන්මාරේ මේ වල ඉන්දියාව වෙනකොට මේ වෙලාවේ විශාල විදියට බංග්ලාදේශයට ආසන්න සීමාව ඇය. මෙවැනි විශාල දේවල්. මිනිස් ජාවාරා බෙරිසුම විකුණන ඉන්ද්‍රිය ජාවාරම් වකුගඩු ඒවා අරගෙන ගිහිල්ලා මිනිස්සුන්ගේ සාපරාධී ගබ්සාවට එපා කියන්නේ. එතකොට උන්වහන්සේ දෙවැනි දේ තමයි මේ ශ්‍රේෂ්ඨ ඉමාම්වරයාත් අපිට කියනවා ඔබ ඇදහිලිවන්තයින් වශයෙන් බැඳිලා ඉන්න මේ ලෝකයේ තුල ඉඳදී ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න විතරක් නෙමෙයි මෙන්න මේ ජීවිත තිලිනයත් ඒක විකසිත වෙන මූලික න්‍යාෂ්ටය වෙන පවුල ආරක්ෂා කරන්න. තුන්වෙනි එක මේකේ කතා කරන දෙවියන්ගේ නාමයෙන් මිනී මැරීම නවත්වන්න. ඉතා වැදගත් ප්‍රකාශනයක්. දෙවියන්ගේ නාමයෙන්. සමහර තැන්වලදී ලෝක ඉතිහාසයේම ආගමේ නාමයෙන් මිනී මැරීම සාධාරණීකරණය කරනවා. කුරුස යුද්ධයේදී ඒක සිද්ධ වුණා. ඊට පසු ඉතිහාසයේ වර්තමානය තුලත් මිනී මැරීම දෙවියන්ගේ නාමයෙන්. උන්වහන්සේලා මේ ප්‍රකාශනයේ මෙන්න මෙහෙම කියනවා. ආගම කිසිවිටක යුද්ධය, වෛරීයා කල්ප, සතුරුකම හා අන්තවාදයේ උසිගැන්විය යුතු නැත. කවුරු හරි ආගමේ නාමයෙන් සතුරු හැඟීම් උසුගන්නනවා නම් ආගම රැක ගැනීම වෙනුවෙන් තව කෙනෙක්ව විනාශ කිරීම, අනිත් අයට වෛර කිරීම, අන්තවාදී උසිගන්නන එතන එහෙම එකක් නැහැ. ලේ වැගිරීම ප්‍රචණ්ඩත්වය හෝ ඇති නොකළ යුතුයි. ආගම ඒකට දායක වෙන්න බෑ. ආගමික දේවල් ඒකට දායක කරගන්නට එපා. ශුද්ධ ලියවිලි ඒකට දායක කරගන්නට එපා. මේක ඉතා වැදගත් මේ තුන්වෙනි කාරණාව. ඉහතකී ඛේදනීය තත්වයන් ඇති වී ඇත්තේ. ඒ කියන්නේ මොකක්ද? ආගම මිනීමැරීම සඳහා අර්ථකථනය කිරීම. ආගම වෛරය සඳහා අර්ථකථනය කිරීම. ආගම යුද්ධය සාධාරණ කිරීමට අර්ථකථනය කිරීම සැබෑ ඉගැන්වීම් වලින් බැහැරවීමෙන් සහ ආගම දේශපාලනීකව හැසිරවීමෙන් හා විවිධ ආගමික කණ්ඩායම් දෙන අර්ථකථන වලින් මේක හරි වැදගත්. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ආගමේ සැබෑ ඉගැන්වීම් වලින් බැහැර වෙලා තියෙන්නේ. ඒක ඇත්ත ඉගැන්වීමෙන් බැහැරවීමේ ප්‍රතිඵලයක් මේක. ඊළඟ එක ඉතාම වැදගත් උන්වහන්සේලා දෙදෙනාම ආගමේ දේශපාලනීකව හැසිරවීමට ලක් වෙලා තියෙනවා. මේක තමයි ගැටලුව. ආගම් දේශපාලනීකව හසුරවන එකක් බවට පත් වෙලා. එතකොට ආගම් හසුරවනෝ දේශපාලකයෝ විසින්. දේශපාලකයින් ආගමික නායකයින්ව තමන් අනුග්‍රහය දීලා කිට්ටු කරගන්න. ඒ වගේම ආගමික නායකින් දේශපාලන සංස්ථාවලින් තමන්ගේ පැවැත්මට අනුග්‍රහය ලබා ගන්නවා. මෙන්න මේක තමයි ප්‍රැන්සිස් සුද්ධෝත්තම පියතුමාත් ශ්‍රේෂ්ඨ ඉමාම්වරයාත් කියන්නේ ආගම දේශපාලනීකව හසුර වෙනවා. අපි බෙනෙහි කරා කුරුස යුද්ධ වෙනකොට අධිරාජ්‍යවාදය, බටහිර අධිරාජ්‍යවාදය ආගම දඩමීම කරගන්න. ආගම හසුරවනවා අධිරාජ්‍යවාදය. එතකොට ඒක විවිධ තලයන් වල විවිධ ආගම් එහෙම පාවිච්චි වෙනවා. ආගමේ නාමයෙන් ආගමික නායකයෝ යුද්ධයට ආශිර්වාද කරන මට්ටමකටපත් වෙනවා. එතකොට උන්වහන්සේලා කියනවා ආගමික කණ්ඩායම් දෙන අර්ථකථන වලින් තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. මේ ලේඛනය කියනවා මිනීමැරීම්, ත්‍රස්තවාදය, හිංසා පීඩා යුක්ති සහගත කිරීම සඳහා දෙවියන් වහන්සේගේ නාමය භාවිත කිරීමෙන් වළකින්න. ඔබ ඇදහිලිවන්තයෙක් නම් කිසිම විදියකින්
මේක දෙවියෝ දීපු දඩුවමක් දෙවියෝ කරපු එකක් කියලා දෙවියන් වහන්සේගේ නාමය පාවිච්චි කරන්න එපා කියලා මිනිමැරීම ත්‍රස්තවාදය හිංසා පීඩා සාධාරණීකරණය කරා. දෙවියන් වහන්සේ ජීවිතේ දෙවියන් වහන්සේ අල්ලාහ් ජීවිතේ දෙන්නේ ආරම්භයේදී එකම විදියෙන් කියන්නේ මැටි වලින් අල් කුරානයේ කියන්නේ මැටි වලින් තනලා දෙවියන් වහන්සේ ජීවන හුස්ම අල්ලාහ් පිම්බා. ක්‍රිස්තියානිය සහ තෝරාව කියන්නේ පොළවේ දූවිල්ලෙන් හදලා ජීවන හුස්ම දෙවියන් වහන්සේ දුන්නේ. ඒක අහිමි කිරීම දෙවියන් වහන්සේගේ නාමය පාවිච්චි කරන්න බෑ. මිනිසුන් බියගැන්වීමට තම නාමය භාවිතා කිරීමට දෙවිදානෝ කැමති නෑ. ඒක දේව කැමැත්ත නෙමේ. ත්‍රාසය ඇතිකරන්න දෙවියන්ගේ නම පාවිච්චි කරන්න එපා. දෙවියන් කියන්නේ බියෙන් මිනිස්සු මුදා ගන්න කෙනෙක්. හොඳයි, මේ ලේඛනයේ 4 වෙනි කාරණය තමයි ආගමික නිදහස සහ පුද්ගල නිදහස. පැහැදිලිද? නිදහස සෑම පුද්ගලයෙකුගේම අයිතියක්. හැම පුද්ගලයෙක් ආගමික වෙන්න පුළුවන්, අනාගමික වෙන්න පුළුවන්. ඉස්ලාම් වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, වෙනත් ක්‍රිස්තියානි වෙන්න පුළුවන්. ඊට පස්සේ සෑම පුද්ගලයෙක්ම විශ්වාසයේ චින්තනයේ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳින්න ඕන. අපි දන්නවා මේ වෙලාවේ ලංකාවේ පහුගිය කාලේ කෙටි කතාවක සක්ෂිත ඒ වගේම කවි ලියපු ඉස්ලාමීය තරුණ කවිය අන්නාස් මේ වගේ බොහෝ දෙනෙක් ප්‍රකාශනයේ නිදහස තුළ නැතිව හිරගත වෙලා තියෙනවා. මේ නිදහස උන්ට හිමි වෙන්නට ඕන කියන එකයි මේ ලියවිල්ල කියන්නේ. බෞද්ධවාදය ආගම්, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය, ජාති හා භාෂාව ආදී විවිධත්වය දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන් අපේක්ෂා කළ දෙයක්. දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන් අපේක්ෂා කළ දෙයක්. අල් කුරානයේ ඉතා ලස්සන පදයක් තියෙනවා. ඉතාම පැහැදිලිව අල් කුරානයේ ඉතාම ලස්සන පදයක් තියෙනවා. දෙවියන් වහන්සේට අල්ලාහට බැරි කමක් තිබුණේ නෑ ඕනනම් සියලු දෙනා ඉස්ලාම් කරා. ඒ නිසා ඔබ ගරු කරන්න ඕන අනිත් අයට. ඒ අදහස තියෙනවා. පැහැදිලි අපි මේ විවිධ සාකච්ඡා තිබුණත් අපි ඒව අරගෙන සාකච්ඡා කරන්න පුළුවන්. මම දාලා අදහස් ඔබ එක්ක බෙදා ගන්න. එතකොට දෙවියන් වහන්සේ මේ විවිධත්වය අපේක්ෂා කළේ. ඒ නිසා යම් ආගමකට සංස්කෘතියකට අනුගත වීමට මිනිසුන්ට බල කිරීම ප්‍රතික්ෂේප කරා. කාටවත් බෑ මෙන්න මේ සංස්කෘතියට ඔබ යටත් වෙන්න ඕන. ඔබ මේකේ ඉන්නවනම් මේ සංස්කෘතියට යටත් වෙන්න. ඔබ මේ විදිහට ජීවත් වෙන්න ඕන. ඔබ කිසියම් කෙනෙක් මත සංස්කෘතික බලහත්කාරය පැටවීම ප්‍රතික්ෂේප කරන්න. මොකද ඒක දෙවියන් වහන්සේගේ කැමැත්තට දෙවියන් වහන්සේගේ අභිමතයට විරුද්ධයි. අපි බලමු මේ ලිපිය ඔබට මේක රෙකෝඩින් එකත් මේ ස්ලයිඩ්ස් උනත් පාවිච්චි කරගන්නට පුළුවන්. ඒ නිසා යම් ආගමකට අනුගත වීම ප්‍රතික්ෂේප කරන්න ඕන බල කිරීම අනිත් අයව නොපිළිගන්නා සංස්කෘතියක් ජීවන රටාවක් පැනවීමද ප්‍රතික්ෂේප කළ යුතුය. අනිත් අයව නොපිළිගන්නා සංස්කෘතියක්. අනිත් අය වැඩක් නැහැ. ඒගොල්ලෝ අදාළ නැහැ. ඒගොල්ලෝ මහා මිත්‍යා දෘෂ්ටිකයි. ඒගොල්ලෝ කිසිම කමකට නැහැ කියන සංස්කෘතියක් ජීවන රටාවක් ප්‍රතික්ෂේප කරන්නට ඕන. එහෙම ජීවන රටාවක් තියෙන්න බෑ. එතකොට මේ ශ්‍රේෂ්ඨ ඉමාම් අබු තායිබ් සහ ෆ්‍රැන්සිස් උද්දෝත්තම් පියතුමන් ඊළඟට ඉතාම වැදගත් කාරණයක් කතා කරනවා. බොහොම රැඩිකල් කාරණයක් කතා කරනවා. සුළු ජාතීන් සහ වෙනස් ලෙස සැලකීම ගැන. පූර්ණ පුරවැසි භාවය කියන සංකල්පය උන්වහන්සේලා. අපේ සමාජය තුළ පුරවැසි භාවය පිළිබඳ සංකල්පය යලි අර්ථකථනය කරලා ස්ථාපිත කරන්න කියලා කියනවා. කවුරුත් අර්ධ පුරවැසියෝ ඉන්න බෑ. මේ ලෝකය දෙවියන්ගේ ඒක සියලු දෙනා මේ ලෝකයේ දරුවන් වශයෙන් සමාන පුරවැසියෝ. ඒ නිසා මේ ජාතික රාජ්‍යයන් ඇති කරගෙන තියෙන පුරවැසි භාවය පිළිබඳ රාජ්‍යයන්ගේ සංකල්ප වලින් මේකයි මේකේ පසුබිමේ තියෙන අදහස. ඒ නිසා එක පිරිසක් සම්පූර්ණ පුරවැසිය, අනිත් අය අර්ධ පුරවැසිය, ද්විතීය පුරවැසිය, පහත් පුරවැසිය කියන අදහසක් ගෙහෙන්න බෑ.
පහත් බව, හුදකලා බව, ද්විතීක බව අඟවන සුළු ජාතීන් සුළුතර යන යෙදුම වෙනස් කොට සැලකීමට යොදා නොගත යුතුයි. ඒක ප්‍රතික්ෂේප කරනවා. ඇත්තටම අපි අහලා නැහැනේ කවදද මේ වචනේ ලෝක ඉතිහාසයට ආවේ? ඉලක්කම් වලින් මිනිස්සුන්ම මනින්න, ප්‍රතිශතයෙන් මනින්න. ඉන්න ප්‍රතිශතය අනුව මේවා පසු එක කාලයක යම් කිසි විදියක ධනයේ බලයේ උවමනාවන් සංගණන මත ආපු දේවල්. මිනිස්සු අතර එහෙම ගණන් වලින් මිනිස්සුන්ම මැන්නේ නැහැ. දෙවියන් වහන්සේ ගණනින් මිනිස්සු මනින්නේ නැහැ. මේදී මට මතක් වෙනවා ජේසුස් වහන්සේගේ උපමාවක්. උන්වහන්සේ කියනවා නැති වෙච්ච එක බැටළුව හොයාගෙන 99 අතහැරලා යනවා. ඒ නිසා ක්‍රිස්තියානි නැත්තම් අපේ ආගමික අල්ලාහ් දෙවියන් වහන්සේ යහවේගේ දෘෂ්ටිය ඒකයි. ඉන්න 99ට වඩා නැති වෙච්ච කොන් වෙච්ච හුදකලා වෙච්ච අතරමං වෙච්ච එක්කෙනා වැදගත්. ඒ කියන්නේ ඒ ආධ්‍යාත්මික භාවය එකයි. ඒ නිසා සුළුතර යන යෙදුම් අපි ඇදහිලිවතුන් වශයෙන් පාවිච්චි නොකළ යුතුයි. අපිට හැම මිනිස්සෙක්ම වැදගත්. අර කියනවා මුළු ලෝකයට වඩා එක ජීවිතයක් වටී කියලා කියන්නේ මුළු ලෝකය තරම්ම එක ජීවිතයකුත් වටිනවා. එක්කෙනෙක්ද ඉන්නේ අපි මිලියන 100ක් වෙනස් සංස්කෘතියක ඉඳියත් අර එක්කෙනාව යොදා ගන්නට ඕන. අපි යමු මං හිතන්නේ ගැඹුරු එකක් අපිට පුළුවන් කොටස් කතා කරන්න. කාන්තා අයිතිවාසිකම් පිළිගැනීම මේකේ 6 වෙනි වැදගත් කාරණය. කාන්තා අයිතිවාසිකම් පිළිගන්න. මේක මේ ප්‍රකාශනය අගය කරපු ලෝකයේ විශාල පිරිසක් ඉන්නවා. ඉස්ලාමීය ලෝකෙත් ක්‍රිස්තියානි ලෝකෙත් ඉන් පරිබාහිර ආගමිකයනුත්. ඊටම වැදගත් දෙයක් කාන්තාවගේ අයිතිය තහවුරු කිරීම පිළිබඳ කාරණය. අධ්‍යාපනය සඳහා රැකියාව සඳහා කාන්තාවන්ට ඇති අයිතිය පිළිගැනීම සහ ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට ඇති නිදහස පිළිගැනීම මෙතන මං අවශ්‍යතාවයක් මේ ලියවිල්ල තින්නේ අත්‍යවශ්‍යතාවයක්. මේක ඉතා වැදගත්. අත්‍යවශ්‍යතාවයක්. ඔවුන්ගේ අයිතිය ඔවුන්ට රැකියාවක් කරන්න තියෙන අයිතිය ඔවුන්ට අධ්‍යාපනයට තියෙන අයිතිය ජීවිතේ තීරණ ගැනීමට තිබෙන අයිතිය තමන් විවාහ වෙද්දී තීරණයක් ගන්න තියෙන අයිතිය ඒක වෙන කවුරුන් විසින් කරන්න ඕන එකක් නෙමෙයි ඒවා පිළිගන්න මේක ඊටාම වැදගත් මේ ආගමික සංස්ථා දෙකටම අභියෝගාත්මක ප්‍රකාශනය මේ ප්‍රකාශනයෙන් පසු මේ ආගම් දෙකෙන් පිටත සහ මේ ආගම් තුල ඉන්න ප්‍රගතිශීලීන් යම් කිසි විදියක මේ වගන්තිය අරගෙන ඒක භාවිත කිරීම ගැන ෆ්‍රැන්සිස් සුද්ධෝත්තම පියතුමන්ටත් ශ්‍රේෂ්ඨ ඉමාම්වරයාටත් අභියෝගයක් ලෙස ඉදිරිපත් කරලා තියෙනවා විශේෂයෙන් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල වුණත් ඉස්ලාමීය සංස්කෘතීන් තුල වුණත් මේ කාන්තාවන්ගේ අයිතිය පිළිගැනීම පිළිබඳ බරපතල ප්‍රශ්න තියෙනවා. සමහරට ක්‍රිස්තියානින් මේක ඉස්ලාම් සමාජයේ තියෙනවා කියලා දකින්න කැමති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය මේ ඇති කරලා තියෙන මතයන් අපි ඒවා ටිකක් වෙනම කතා කරමු. නමුත් අපි දන්නවා දැන් ලංකාව තුල උනත් කාන්තා පැවිදිවරයක් සහ පිරිමි පූජකවරයෙක් අතර පිළිගැනීම සහ ඒ දේවල් වල යම් ගැටලු තියෙනවා. මේ කිව්වම් බොහෝ කෙනෙක් නැහැ කිව්වට ප්‍රායෝගිකත් ඒකයි මගේ ඉතාම සරල අත්දැකීමක්. මම යම් කතාවක් දෙන්න යම් උත්සවයකට ගියා. ක්‍රිස්තියානි මේකේ පහම් පත්තු කරා 14 දෙනෙක්. ඒක විශාල විදියට ඒ ළමයින්ම රැගෙන උත්සවයක් ළමයින්ම රැගෙන ඇවිල්ලා ඉඳියේ එහි ගොඩක් පැවිදි සොහොයුරියන් මම තමයි පූජකවරු තමයි 13 දෙනෙක් ඉඳියේ මම දේශකයා නිසා 14 වෙනි එකට කැඳෙව්වා මට. හැබැයි එතන සියලුම පූජකයින් පහන පත්තු කළා. මම මේ පුංචි නිදසුණක් එක පැවිදි සොහොයුරියක්වත් ආරාධනා කළේ නැහැ. එතකොට මට සිද්ධ වුණා මගේ පාරපත්තු කරද්දී වුණුත් එක්කෙනෙක් සම්බන්ධ කරගන්න. මේ නිසා මේ සංස්කෘතීන් දෙකේම
මේ කාරණාව සම්බන්ධයෙන් අභියෝගාත්මකයි. නමුත් ඒ අභියෝගය Tamanට එල්ල වෙන බව දැන තමනුත් ඒක කරන්න ඕන කියලා Tamanටම කියා ගනිමින් තමයි මේ ශ්‍රේෂ්ඨ ඉමාම්වරයාත් පාප්තුමත් මේ ප්‍රකාශනයට අත්සන් කරන්නේ. අපි මේකට දැම්මක සර කණ්ඩායම් වශයෙන් මාර්ගසිතියම මේක රෝඩ් මැප් එකක් අනාගතේ අපිට යන්න තියෙන ගමනේ මේක කරනම නිසා නෙමෙයි. නමුත් අපි කල යුත්තේ මෙයයි. ඒකට කැප වෙමු කියන්නේ. අපි ඊළඟට යමු. ක්‍රියාත්මක වන ඓතිහාසික හා සමාජ තත්ත්වයන්ගෙන් කාන්තාවන් නිදහස් කිරීමේ උත්සාහය ඔවුන්ගේ ඇදහිල්ලට හා ගෞරවයට පටහැනි වෙන්න බැහැ කියලාත් කියනවා. කාන්තාවන් නිදහස් කරන්න ඕන. හැබැයි ඒක ඔවුන්ගේ ගෞරවයට පටහැනි ලෙස, ඔවුන්ගේ ඇදහිල්ලට පටහැනි ලෙස කරන්න බෑ. ලිංගික සූරාකෑමෙන් කාන්තාව ආරක්ෂා කරන්න ඕන කිසිම විදියකින්. අපේ තියෙන ප්‍රවාදයන් ස්ත්‍රීය ගැන ප්‍රවාදයන් පාවිච්චි කරලා ස්ත්‍රීයව වරදේ කොටස් කරු බවට පරිවර්තනය කරනවා. ඒවා පැත්තකට දාලා කියනවා කාන්තාවන්ගේ ගෞරවයේ කෙලෙසෙන අමානුෂික හා අසභ්‍ය ක්‍රියාවන් නිම කළ යුතුයි. ලෝකේ සෑම කලාපයකම පොදු ප්‍රවාහන සේවයේදී ලෝකේ සෑම කලාපයකම 70%කට වඩා ස්ත්‍රීයට අතවර සිද්ධ වෙනවා. සෑම කලාප යුරෝපයේ ඉඳලා ඕස්ට්‍රේලියාවේ සියලුම ඊට පස්සේ කියනවා කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන් භුක්ති විඳීම වළක්වන නීති තියෙනවා නම් ඒවා වෙනස් කරන්න ඕන. ඔවුන්ගේ අයිති වෙනස් කළ යුතුයි. අපි මේක ක්‍රියාත්මක වෙන්න ඕන. මේ නීති පිළිබඳ යහපත් වෙනස්කම් සඳහා ක්‍රියාත්මක වෙන්නට ඕන කියලායි මේ ප්‍රකාශනය ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ලෝකයට ආරාධනා කරන්නේ. හත්වෙනි කාරණය ආන්තික කොටස් ළමා අයිතිවාසිකම්, වැඩිහිටි අයිතිවාසිකම්, ශාරීරික දුබල වූවන්, ආබාධිත භාවයට පත් වූවන්ගේ සහ අර කිව්ව විවිධ ආන්තික ජන කොටස්, විශේෂයෙන් ස්වදේශීක ජන කොටස්, ඒ රටවල් වල ඉඳපු ආදිවාසී ජනතාව, ඒ වගේම ආන්තික ජන කණ්ඩායම් ඉන්නවා. ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමේ ආගමික වගකීමක් තියෙනවා. සංක්‍රාන්ති ලිංගිකයින් පිළිබඳව ගත්තොත් ඔවුන්ව මානව ගරුත්වයෙන් සලකන්න, ඔවුන් පිළිබඳ අදහස් තිබුණත් ඔවුන් මානව ගරුත්වයෙන් සලකන්න. අන්න එවැනි කොටස් ගැන අපිට ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමේ වගකීමක් අපට තියෙනවා. ඉතින් මම බෙදාගත්තේ මේ ලේඛනයේ මූලික කරුණු 7ක්. මේක හුදෙක් ලේඛනයක් නෙමෙයි. අපේ ඊළඟ සාකච්ඡාවට යන්නට පෙර මේක ප්‍රායෝගිකත්වයට අදාළ ක්‍රියාමාර්ග රාශියක් 2019 සිට මේ දක්වා අරගෙන තියෙනවා. ඒ වගේ මේ සඳහා යෝජනා කරලා තියෙනවා ජනතාව අතර මෙම ලේඛනය කියවා සාකච්ඡා කරන්න. ප්‍රංශිස් සුද්ධෝත්තම පියතුමන් ඒ වගේම ශ්‍රේෂ්ඨ ඉමාම් ඉල්ලලා තියෙනවා. අපි නිකන් ඇහුවොත් ලංකාවේ කොහෙද මේ ශ්‍රේෂ්ඨයින් කරපු ආරාධනය ක්‍රියාවට නැංගියේ? ජනතාව අතර, සංඝ අතර, කණ්ඩායම් අතර, පවුල් තුල හරි මේක කියවන්න කියලා උන්වහන්සේ ඉල්ලා සිටිනවා, කියවලා සාකච්ඡා කරන්න. උන්වහන්සේ සභාවෙන් ඉල්ලලා තියෙනවා ප්‍රංශිස් සුද්ධෝත්තමතුමා වෙනම ලිපියකින් ඉස්ලාමීය ජනතාවගෙන් ශ්‍රේෂ්ඨ ඉමාම්වරයා වෙනම තමන්ගේ ජනතාවට ආරාධනා කරලා ඉල්ලලා තියෙනවා මේක කියවන්න, මේක මේ යුගයේ ඉතා වැදගත් ලේඛනයක්, ඔබ අතර මේක සාකච්ඡා කරන්න. බයිතන් ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට මේක සාකච්ඡා වෙන්නේ. ඒ වගේම කියනවා මෙම ලේඛනය දහම් පාසල්, සියලුම පාසල්, දහම් පාසල්, විශ්වවිද්‍යාල ආයතනවල එකතු කරන්න, ඒවල නිර්දේශවලට, ඒවල පාඩම්වලට සහ පරේක්ෂණවල යෙදෙන්න කියලා මේක මත පදනම් කරගෙන උන්වහන්සේලා ඉල්ලා සිටලා තියෙනවා. මේ මත පරේක්ෂණවල දැන් සංවාද කරන්න, දහම් පාසල් සහ පාසල් වලට මේක එකතු කරන්නට කියලා. 3 දැන් මෙතන වැරදි වචනයක් printing මේ ප්‍රකාශනයේ ආරමුණ මේක මේ දෙම ලේඛනයේ නෙමෙයි මෙම ලේඛනයේ මෙතන තියෙන්නේ. මේක මේ මගේ අපි සාමාන්‍යයෙන් හදාගන්න දුව මේ දවස්වල කොවිඩ් හැදිලා ඉන්නේ. අපි පොඩි පොඩි දන්න දක්ෂතා මත තමයි අපි මේක කළේ. මෙම ලේඛනයේ ආරමුණු ක්‍රියාත්මක කරන උසස් කමිටුවක්
මේක බලාගද්දිත් ටිකක් ගැටලු තියෙන. ඒ නිසා සමා වෙන්න ඕන අකුරු වල වැරදි වලට. කමිටුවක් 2019 අගෝස්තුවේ පිහිටෙව්වා. මේක දාලා නිකන් හිටියේ නෑ. ප්‍රංශ දෝත්තම් පියතුමාත් ඉමාම්වරයාත් මේ හැමෝම එකතු වෙන දැන් මේක සඳහා කමිටුවක් තියෙනවා. ඒක සැහැණ වටින කමිටුවක්. මේකේ අයව නම් කරලා තියෙනවා මේ ලේඛනයේ සහෝදරත්වයේ ශිල්පීන් ටෙක්නීෂියන්ස්ලා ගෝලීය සහෝදරත්වයේ ගොඩනගන ටෙක්නීෂියන්ස්ලා ලෙස වුණව නම් කරලා තියෙනවා. ඒ වගේම මේකේ තව ක්‍රියාත්මක පාර්ශවයේ දෙයක් ලෙස ගිය පෙබරවාරි 4 වෙනිදා ලෝක සහෝදරත්වයේ දිනය ලෙස නම් කළා. මේ ලේඛනය මත පදනම්ව මේ ලේඛනය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල සාකච්ඡා කළා. ඒ සඳහා පාප්තුමාගේ නියෝජිතෙක් සහ ශ්‍රේෂ්ඨ ඉමාම්වරයාගේ නියෝජිතෙක් සම්බන්ධ වුණා. ගුටියරස් මහත්මයා සමග සාකච්ඡා වුණා. එක්සත් ජාතීන් මේ ලියවිල්ල ඉහළින් අගය කරලා තිබුණා. ඒ ලියවිල්ලට දක්වන අනුග්‍රහයක් වශයෙන් එතුමන්ලා දෙන්නගේ ඉල්ලීම ලෙස පෙබරවාරි 4 වෙනිදා ලෝක සහෝදරත්වයේ දිනය ලෙස නම් කරලා තිනවා. ඒ නිසා මෙතෙන් සිට අනාගතය දක්වා මේ ලියවිල්ල නැවත නැවත සාකච්ඡා කෙරෙන්න ඒ සඳහා වැඩ කරන්න ප්‍රායෝගික දෙයක් වශයෙන් මේ දිනේ නම් වෙලා තිනවා. ඒ වගේම සියල්ලෝ සහෝදරයෝ නැමැති සමාජ විශ්වලේඛනයක් ෆ්‍රැන්සිස් සුද්ධෝත්තම පියතුමා ක්‍රිස්තියානි ජනතාවටත් ලෝකේ ජනතාවටත් නිකුත් කරලා තියෙනවා. ඒකට පදනම් වෙන්නේ මේ ලියවිල්ල. ඒ ලේඛනය මේ ලියවිල්ල ගැඹුරට ගෙනියන්න ක්‍රිස්තියානි පැත්තෙන් ගන්න උත්සාහයක් ලෙස මේ ලියවිල්ල ගැන තියෙනවා. කිත්සර කඩායම අද ජේසු සාමූහිකය පහුගිය කාලේ ගැන සාකච්ඡාවක් පැවැත්වුවා ක්‍රිස්තියානි දෙහිලිවන්තයින් අතර. ඒ වගේම 6 වෙනි පියවරක් වශයෙන් මානව සහෝදරත්වයේ සඳහා අරාබි සම්මුතිය කියලා එකක් ශ්‍රේෂ්ඨ ඉමාම්වරයා සහ අරාබි කලාපය තුල ඉන්න ආගමික නායකින් සහ සමාජීය නායකින් එවලා අර මේ විශ්වලේඛනයේ වගේ ක්‍රිස්තියානි පැත්තෙන් වෙච්ච මානව සහෝදරත්වයේ සඳහා අරාබි සම්මුතියට ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. එතකොට අපි දකිනවා මේක ක්‍රියාකාරී සැලැස්මක්. මේ ගැන ප්‍රතිචාර ලෝකේ පුරා ක්‍රිස්තියානි නොවන හැමතැනින්ම තියෙනවා. කිතුණුවන් හා මුස්ලිම් වරුන් අතර සංවාදයට පමණක් නොව ඉන් ඔබටද නවමාවතක් විවෘත කරනවා කියලා ෂේක් අබ්දුල්ලා බෙන් සයිඩ් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තිබුණා. කිතුණුවන් හා මුස්ලිම් වරු අතර සබඳතාවලින් ඔබටද ප්‍රකාශනයේ අන්තර්ගතයේ වඩා වැදගත් වෙමින් තියෙනවා කියලා කාදිනල් අයිසා ගුයිසෝට් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ වගේ විශාල ප්‍රතිචාර මේකට තියෙනවා. අපි සාකච්ඡා කළේ මේ පිළිබඳවයි. ඉතින් පළවෙනි කොටස අද සාකච්ඡාවේ අපි මෙතෙන් අවසන් කරමු. අපි ඊට පස්සේ නරඹන්නට යනවා. මං කිව්වා අල් කමිල් සුල්තාන් වරයා සහ ෆ්‍රැන්සිස් සුද්ධෝත්තම පියතුමා සමාවෙන්න අසීසේ ෆ්‍රැන්සිස් අවුරුදු 800කට පෙර හමු වෙච්ච යුද්ධය පසුබිම් කරගෙන මේ හමුවීම ගැන ඉතාම වැදගත් වාර්තා චිත්‍රපටයක් දැන් තියෙනවා. The Son and the Saint කියන වාර්තා චිත්‍රපටිය ඔබට බලන්න පුළුවන්. මේකේ ක්‍රිස්තියානි වගේම ඉස්ලාම් ඉතිහාසඥයින් කතා කරන වාර්තා චිත්‍රපටියක් අන්තර්ජාලයේ තියෙනවා. ඒක ඔබට ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. එහෙම නැත්නම් කාට හරි අවශ්‍ය නම් අපි ඒකේ තියෙන ලින්ක් එක දැන්නුවොත් ඔබට දෙන්නට පුළුවන්කම තියෙනවා. අපි මේ පසුබිම් කතාව අපි දන්න නිසා අපි විනාඩි 6ක් 7ක් විතර වැය කරනවා මේ අද සංවාදයේ දෙවෙනි කොටස වන ශ්‍රී ලංකාව තුල ඉස්ලාම් සහ ක්‍රිස්තියානි සංවාදය කියන කොටසට පෙර මේ වාර්තා චිත්‍රපටයේ කොටස් අපි Al-Kamil hurries a messenger to the Crusader camp with his peace offer. Did that messenger look like the devil? Because this so-called treaty is surely the devil's work. John of Brienne, the acknowledged leader of the crusade, is the commander of the army in name only. The real authority is with Pelagius. But we will be weak no longer. The Sultan gives us control over our holy places. Isn't that what we want? It isn't what we want. It isn't what we want at all. We can finish this once and for all. Here, now. Yes, we can finish it. But put away the swords and bring the gospel of Christ to them.
Only then will there be peace. Who is this friar who speaks without permission? I am Brother Francis. Francis finally reveals his plan. He hopes to end the crusade by preaching the gospel and converting the Muslim army. So, young friar, you want to preach to them? Don't you think that they'll kill you on sight? And what difference would it make anyway to preach to a handful of their soldiers? I intend to preach to the Sultan. Oh, now you're being ridiculous! If the Sultan is not the devil himself, he is surely the devil's servant. He'll cut your tongue out after just one word and likely nail it to your forehead. No. I'm sorry. You think his real intention is to martyr himself? Francis may indeed expect to be killed in this effort, but then that would help Pelagius' cause. I sent for you to tell you that I've changed my mind. You may go. Thank you. Your Holiness, thank you. I will not waver. You have my word. I'm sure that you won't. Thank you. Francis and Illuminato cross the corpse-strewn battlefield. Wait, please! Please! Wait, we're ambassadors! We come in peace! We come in peace! The Please! startled guards almost kill them. Francis shouts that he's an ambassador of Christ. Speak to the Sultan. Maybe this man is bringing news about the Sultan's treaty. Please. Who is this? I am an emissary With news from the King of Rome? for the King of the universe. Is it to be peace then? The greatest peace of all, I pray. Stop the riddles. Is it yes or no? It's neither. He isn't sent by their leader. Isn't that right? No, I come for Christ. I come to preach. I come for peace. It's an insult. If this is their answer, we should kill them. Come. Sit with me. Bring them some food. I think that Francis must have been surprised at what he experienced among the Muslim people, because the popular notion was that Muslims were heathens. They were considered the enemy, of course, and more strongly, they were considered beasts. After this encounter in the tent of the Sultan, Francis and Illuminato were pretty much given free rein to walk and to be and to live in the camp for a few weeks. These two were indeed seeking peace in the midst of war, so they were open to being transformed by the person who was allegedly their enemy. One account says that Francis offered to walk through fire to prove the truth of the gospel. The Sultan declined the demonstration, but said that Francis could address his court. Francis would have heard the call to prayer 5 times a day.
I believe in watching Muslims pray, men and women, 5 times daily, that it really struck Francis unexpectedly. I don't think he was expecting to see this, to know this, but I think it profoundly moved him. مالك يوم الدين إياك نعبد وإياك نستعين In the name of God, the merciful and compassionate, glory be to God, the Lord of the worlds, the merciful and compassionate King of the day of judgment. It is you alone we worship. It is you alone we ask for help. Give us this day our daily bread. Forgive us our trespasses, as we forgive those who trespass against us. Lead us not into temptation, but deliver us from evil. Amen. You can directly challenge this perception of dehumanization by showing someone an example of a member of the other group who's particularly human, right? Who displays these very characteristics that you define humanity by. It makes sense from a neuroscience perspective why this would be so transformative. If you eliminate that distinction between us and them, processes that would normally be there to drive conflict are now all taken offline, wholesale. Francis, I believe, came to the insight by watching Muslim men and women pray that prayer is of the essence for the creature. That if you are a creature, what you do is pray. Faith. Where there is despair, hope. Where there is darkness, light. Al-Kamil fulfills his promise. May we not Francis addresses the Sultan's court. and so to be understood. There is before him a man who makes no demands, who makes no threats, who does not insult his religion, and probably is simply preaching. Al-Kamil might ask a theologian or a scholar in his court to be a respondent. Oh, people. That was part of a classical Islamic court life and court manners. The respect they had for each other spoke volumes to Francis that this indeed was not an enemy. This was not a beast, but this truly was a brother. හොඳයි අපි නැරඹුවේ The Sultan and the Saint වාර්තා චිත්‍රපටියේ කොටසක් මා ඒකේ පසුබිම ඔබ එක්ක බෙදාගත්තා මේ ලියවිල්ල අපි අද කතා කරන 2019 ලියවිල්ල කෙරෙහි බලපාපු ආධ්‍යාත්මිකත්වය සහ බලපෑම තියෙන්නේ මේ ගමනේ කිසිම දෙයක් නැතුව යන ගමන ඒ වගේම මේ මහා පිළිගැනීම තමයි අපි දෙවෙනි කොටසට එමු අවසානයේදී අපිට සාකච්ඡා කරන්න පුළුවන් ශ්‍රී ලංකාව තුළ ඉස්ලාමීය හා ක්‍රිස්තියානි සංවාදය ගැඹුරු මාතෘකාවක් කෙටි අදහස් දැක්වීමක් කරන්න කැමැති මේකට පසුබිමක් හදන්න. දැන් ශ්‍රී ලංකාවේ අනන්‍යතා කතිකාව තුළ මුස්ලිම් හා ක්‍රිස්තියානි අනන්‍යතාවයේ මූලික වශයෙන් පවතින්නේ ආගමික අනන්‍යතාවයක් ලෙස. දැන් ඔබට එකපාරට ගැටලුවක් තියෙයි මොකද්ද මේ අනන්‍යතා කතිකාව කියලා කියන්නේ. අනන්‍යතා අපි කියනවා මේ ඩෙන්ටිටිස් ගැන සාකච්ඡාව. අපේ ජාතිය, අපේ ආගම දැන් මේවා තමයි පසු කාලීනව මිනිසුන්ගේ බෙදීම් බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ අනන්‍යතා පිළිබඳ තියෙනවා මේ සාකච්ඡාව, කතිකාව. එතකොට මේ කතිකාව තුළ මුස්ලිම් සහ ක්‍රිස්තියානි අනන්‍යතාවය මූලික වශයෙන් තියෙන ආගමික ජාතික එකක් නෙමෙයි. ආගමික අනන්‍යතාවයක් වශයෙන්. මම පොඩ්ඩක් ඒකෙදී ඔබ එක්ක බෙදා ගන්න ඕන මේ ස්ලයිඩ් එකේදී මේ අනන්‍යතා කතිකාව ඇත්තටම අපේ සමාජයේ ලාංකේය සමාජයේත් එහෙම
අපේ මග්පි සිංහල බදෙමළ මුස්ලිම් හින්දු ලෙස මේ අනන්‍යතා පිළිබඳ කාරණාවක් ඉතිහාසයේ තිබිච්ච බව සඳහන් වෙන්නේ ඇත්තටම. වෙනත් අර්ථකථන දුන්නට ඔය දුටු ගැමුණු එලාර වගේ වලට ඒව පසු කාලීනව ඒවා ලියද්දි දීපු අර්ථකථන මිසක් අපි දන්නවා බටහිර අධිරාජ්‍යවාදීන් ලංකාවට එන යුගයේ වෙනකොටත් එහෙම පෘතුගීසි එනකොටත් අපි දන්නවා රාජ්‍යයන් 3ක් තිබුණේ. ඒවා බොහොම ස්වාධීනව තිබුණේ. මේක එක රටක් ලෙස හෝ ඒකී රාජ්‍යයක් ලෙස තිබුණේ මේ අනන්‍යතා සාකච්ඡාව ඇත්තටම ලංකාවේ ගෙනාවේ බටහිර අධිරාජ්‍යවාදී. ඒක ඊටාම වැදගත්. ඊට කලින් ලේබල් කරණයක් තිබුණේ නැහැ. හරි මේක ඊටාම වැදගත්. ඇයි එහෙම එකක් ගෙනාවේ? යුරෝපයේ පුරත් ලෝකයේ පුරත් මේ ඇති වුණ ජාතික රාජ්‍ය කියන ජාති. එතකල් තිබුණේ ප්‍රාදේශීය පාලනයන්. හරි එක විදිහේ පාලනයන් තිබුණා. එතකොට මේ ජාතික රාජ්‍ය හදනකොට අනන්‍යතා කතිකාවක් මතු කර ගැනීමේ උවමනාව තියෙනවා. ඒ නිසා ප්‍රංශය ඉංග්‍රීසින්ගේ මේක අයිරිෂ්වරුන්ගේ ආයර්ලන්තයේ වගේ එනකොට අනන්‍යතා කතිකාව ලංකාව කියන පොළවට ගෙනාවේ බ්‍රිතාන්‍යය. අද අපි මේ අනන්‍යතාව වෙනුවෙන් ගහමරා ගත්තට සමහර විට ඒ ගැන ලොකු කතා තිබුණාට අපිට එහෙම ඉතිහාසයක් නැහැ. ඒ ඉතිහාසයේ අධිරාජ්‍යවාදීන් තිබුණේ බ්‍රිතාන්‍ය යුගය තුල මතුනේ ඇත්තටම ජාතික අනන්‍යතා කතිකාවක් නෙමෙයි. මේක ඉතා වැදගත්. තිබුණේ ආගම. මොකද බටහිරින්ගේ ආගම ආවා. ඒක මෙහි ඉඳපු අය මත පැටවුවායින් පස්සේ මෙහි තිබිච්ච ආගම් ප්‍රධානම වශයෙන්ම දෙමළ ජනතාව හින්දු දහමත් ඒ වගේම සිංහල අතර තිබිච්ච බුදු දහමත් එක්ක යටපත් වුණා. ඒක පිළිගන්නට වෙනවා. ඒ නිසා ජාතික යටපත් කරණයක් ලෙස තිබුණේ නැහැ. මේක මුලින්ම බලපෑවේ අධිරාජ්‍යවාදය ආගමික විදියට යටපත් කරණය කිරීම. එතකොට ඒක ඉස්ලාමයටත් යම් විදියක තිබුණා. නමුත් ප්‍රධාන වශයෙන් මේකේ මතුවලා ආවේ අනන්‍යතා ව්‍යාපාර දෙකක්, ආගමික පුනර්ජීවන ව්‍යාපාර. එතකොට ක්‍රිස්තියානිය අධිරාජ්‍ය ආගම ලෙස තමයි තිබුණේ. ආවේ. ඒ නිසා ක්‍රිස්තියානියට පීඩනයක් තිබුණේ. ඔවුන් තමයි සියලු වරප්‍රසාද ලබා ගත්තේ. ඒ නිසා ඇත්තටම ප්‍රභූවරු වගේ ඉඳපු අය මේ රටේ ඒගොල්ලෝ ක්‍රිස්තියානිය වැළඳගත්තා. දෙමළ ප්‍රභූවරුත් වැළඳගත්තා. සිංහල ප්‍රභූවරුත් වැළඳගත්තා. ඒ නිසා ප්‍රභූවරුන්ටත් ආගමික ප්‍රශ්නයක් තිබුණේ නැහැ ඇත්තටම. අපි දන්නවා මෑත ඉතිහාසයේ වෙනකොටත් ජයාජාදන ගත්තා, බණ්ඩාරනායක ගත්තත් ඔවුන් ක්‍රිස්තියානි වල ඉඳි. මොකද ඔවුන් පෘතුගීසි ඉන්නකොට කතෝලික වුණා, ලන්දේසියාව ඔවුන් මාරු වුණා සමහර විට බලය තියෙන විදියට ප්‍රොටෙස්තන්ත වලට, ඊපස්සේ ඉංග්‍රීසින් යටතේ ඇංග්ලිකානු වුණා. ඔය වගේ ඉතිහාසයක් තියෙනවා. එතකොට අපි තේරුම් ගන්නට ඕන ක්‍රිස්තියානි ඒ වෙලාවේ තිබුණේ පීඩකයාගේ ආගමක් වශයෙන්. එතකොට පීඩිත බවට පත් උනේ හින්දු, බෞද්ධ, ඉස්ලාමීය කියන අය. ඇත්තටම අනන්‍යතා කතිකාව ඒ විදියට තමයි මතුනේ. මේක යම් විදියක ඉස්ලාමයේ තිබුණෙත් නැහැ. ඔවුන් සාමාන්‍ය විදියට ඉන්දියා. නමුත් හින්දු සහ බෞද්ධ කතිකාව එනකොට 1833 සිදුවීමක් වුණා. ඒකත් බ්‍රිතාන්‍යවරු ඊජිප්තුවේ ඉඳපු ඉස්ලාම් ජාතික මුස්ලිම් ජාතික අදහසක් තියෙන ඔරාබි පාෂා කියන කෙනාව ලංකාවට පිටුවහල් කළා. ඊට පස්සේ තමයි ඇත්තට මුස්ලිම් ප්‍රජාවගෙත් පල්ලියට යද්දී තොප්පිය දාගෙන යන ඒවා පවා ඇති වුණේ. ඒ නිසා ක්‍රිස්තියානි අධිරාජ්‍ය ආගම තිබුණා. ඒගොල්ලෝ පීඩකයාගේ ආගමේදී අනන්‍යතා ප්‍රශ්න තිබුණේ. නමුත් අනිත් අය අතර අනන්‍යතා ප්‍රශ්නයක් තිබුණා. හරි. එතකොට අපි තේරුම් ගන්නට අවශ්‍යයි මුස්ලිම් අනන්‍යතාවය නූතන වචන වලින් කිව්වොත්. මම මේ වචන පාවිච්චි කරනවා. අපි දැන් අද ලොකුවට කියන ජාතිය කියන වචනේ ලංකාවේ පානෙමේ ලෝකේ ඉතිහාසෙත් භාවිතා වුණේ 1930 ගණන් වල වෙනකොට. පැහැදිලි ජාතිය කියන වචනේ. මේක ඊටාම අලුත් වචන මේක. අද අපි මේ වචන වෙනුවෙන් ගහගන්න අපි දන්නේ මේ වචන මේ ඈතක ඇති වෙච්ච වචන කියලා. නූතන වචන වලින් ගත්තොත් ජාතික මේ ජනවාර්ගික ජාතික ඒවා වෙනස්කම් කතා කරන්නේ. ආගමිකයි දෙකම තියෙනවා. ක්‍රිස්තියානි අනන්‍යතාවයේ ආගමිකයි. අපි මේක බලන්නට ඕනේ.
ඇත්තටම මුස්ලිම් අනන්‍යතාවය ජාතික අනන්‍යතාවයක් ලෙස සාකච්ඡා වෙලා කාලයක් තුළ ඒක වෙනම තියෙනවා අපි කතා කරන දවසේ කතා කරමු. ඒක පසු කාලීනව 80 වෙනකොට ඇත්තට මුස්ලිම් කියන එකේ ජාතික අනන්‍යතා ස්වරූපේ නැති වෙලා ආගමික අනන්‍යතා ස්වරූපයක් තමයි තියෙන්නේ. මම මේ සාකච්ඡාවට ඉස්ලාම් ක්‍රිස්තියානි සාකච්ඡාවට එන්න මම උත්සාහ කරන්නේ මේ තුල මේක ආගමික අනන්‍යතාවයෙන් වෙන එකක් ලෙස ජාතික අනන්‍යතාවයෙන් වෙන එකක් ලෙස නෙමෙයි. එතකොට මම මෙතනදී අපිට තේරුම් ගන්නත් අපි අර අධිරාජ්‍යවාදීන් හදපු අනන්‍යතා උගුලෙන් මිදෙන්න ඕන නිසා මුස්ලිම් ජාතිය හෝ ඉස්ලාම් ආගමික කියන කාරණාවට වඩා මුස්ලිම් සමාජ සැකැස්ම හා ක්‍රිස්තියානි සමාජ සැකැස්ම කියන වචන දෙක පාවිච්චි කරනවා. මේක ඉතා වැදගත්. ලංකා ඉස්ලාමය ගැන ඉතාම හොඳ අධ්‍යයනයක් පර්යේෂණ වාර්තාවක් නිකුත් කරපු කෙනෙක් ඉන්නවා කද්රි ඉස්මායිල් කියන. ඔහු මේ වචන දෙක පාවිච්චි කිරීමට යෝජනා කරන ඒ වගේම තවත් බොහෝ අය සියලු ජාතිවල මේ වචන වලින් මේක තේරුම් ගන්න එක තමයි අර අධිරාජ්‍යයන් හදපු වචන වලින් තේරුම් ගන්නවට වඩා හොඳ. එතකොට මේ ඉස්ලාමීය නැත්නම් මුස්ලිම් අනන්‍යතාවයේ ලංකාවේ ඇත්තටම මේ මුස්ලිම් කියන වචනේ පාවිච්චි වෙන්න ගත්තේ 1949. ඊට කලින් තිබුණේ යෝනක කියන වචනය තිබුණා. ඇත්තට මේ බෙදාවෙන් කිරීම අනන්‍යතා සහිතව බෙදාවෙන් කිරීම කලේ 1888 බ්‍රිතාන්‍යයන් මහාමදිකයින් සඳහා ආසනයක් දෙනවා. ඊට කලින් තිබුණේ දෙමළ භාෂාව කතා කරන අය සඳහා ආසනයක්. මේ බලන්න මේ බෙදාවෙන් කිරීමේ ස්වභාවය. ඊට පස්සේ දෙමළ භාෂාව කතා කරන අයගේ ආසනයේ මහාමදිකයින් කියන වචනේ ඒගොල්ලෝ පාවිච්චි කළා. ඒතර යෝනක කියන වචනේ පාවිච්චි කළා. ඇත්තටම භාෂාව ඇත්ත පදනම. ජාතිය කියලා කියන්නේ ව්‍යාජ අනන්‍යතා පදනම. ඒකට ඇත්ත පදනමක් නැහැ. ඇත්ත වශයෙන්ම ගත්තොත් ඒ ජීව විද්‍යාත්මක පදනමකුත් නැහැ. ඒක පසු කාලීනව පොඩි සංස්කෘතික කාරණාවක් තියෙනවා. මට මතකයි ඉස්ලාමීය එක ප්‍රකාශකයෙක් කළා තිබුණා ලංකාවේ මුස්ලිම් ජනතාව ආගමික කාරණේ පැත්තකට දැම්මොත් ජාතිකමේ කියලා අනන්‍යතාවයක් සොයාගන්න බැරි වෙනවා කියලා. ඉතින් ක්‍රිස්තියානි ඉස්ලාමීය දහම ඒක ජාතිකමේ ලෙස තියෙනවා. නමුත් මම කිව්වා 49 ඡන්දලයිස්තුවට තමයි මුලින්ම මේ වචනේ පාවිච්චි කළේ. ඊට පෙර මේ වචනේ පාවිච්චි වුණේ ඊට පෙර පාවිච්චුනේ මැලේ යොනක, ඉන්දියානු යොනක, ලාංකික යොනක කියන වචන වලින් තමයි ඉස්ලාමීය අනන්‍යතාවය ප්‍රකාශ වුණේ. එතකොට බංකුවා මේ අර්බුදේ අපි තේරුම් ගන්න ඕන මේ අනන්‍යතා හදපු අය. ඒතර ලංකාවේ මුස්ලිම් සමාජ සැකස්ම ගත්තම හැමෝම අවබෝධ කරගන්න ඕන. මොකද මේ එක පොදු තැනක ඉඳලා මේකේ විවිධත්වය නැතුව අපි නිකන් හදාගත්තු වචන තියෙනවා. මුස්ලිම් කියන්නේ වෙලදාම කරන අය. මුස්ලිම් කියන්නේ මෙහෙම අය වගේ වචන. ඇත්තටම ලංකාවේ මුස්ලිම් සමාජ සැකස්ම ගත්තම ඒක අඩු ගානේ ආකාර 3කින් වර්තමානය වෙනකොට හිතන්න පුළුවන්. එකක් තමයි දකුණේ සිංහල බෞද්ධ ප්‍රදේශවල වෙතෙන බෞද්ධ ප්‍රදේශවල වෙසෙන මුස්ලිම්වරු. ඔවුන් සමහරු දෙමළ භාෂාව මිශ්‍රිත භාෂාවක් ලෙස සමහරු සිංහල භාෂාව සමහරු ඉංග්‍රීසි භාෂාව කතා කරනවා. නැගෙනහිර මුස්ලිම්වරු මේක අපි මුස්ලිම් කිව්වම අපිට නැගෙනහිර මුස්ලිම්වරු එහෙම ලොකුවට මේ මෑතකදී මේ හිස්බුල්ලා වගේ සාකච්ඡා මිසක් අපි ඒ සංස්කෘතියවත් දන්නේ නැහැ. විශේෂයෙන් මම මේ සාකච්ඡාව කරන්නේ දකුණට බර වෙලා. ඒ වගේම උතුරේ මුස්ලිම්වරු කියලා කණ්ඩායමකුත් ඉන්නවා ඇත්තටම සමාජ සැකස්මේ. ඔවුන් විශාල අනාථ භාවයකට පත් වුණා. උතුරෙන් එන්න කිව්වයින් පස්සේ ඔවුන් මේක දවස් දෙකක් තුල වෙන් කළා. ඔවුන් දැන් පුත්තලමේ ප්‍රදේශයේ විශාල සරණාගත භාවයකට පත් වෙච්ච ප්‍රජාවක් විශාල කාලෙක ඉන්නවා. ඒ වගේම මම දකිනවා මුස්ලිම්වරු කිව්ව ගමනුත් පොදු නෙමේ විවිධත්වය අපි තේරුම් ගන්න. විවිධත්වය. අපි දන්නවා මැලේ ජනතාවගේ බැලුවොත් බෝරාවරු විවිධ ඒවා තියෙනවා. ඒ නිසා තනි එකක් ලෙස නිකන් පොදු ගොඩක් ලෙස මිනිස්සුන්ව තේරුම් ගන්න ගියාම අපිට සමහර දේවල් මග හැරෙනවා. අපි බලමු ක්‍රිස්තියානි සමාජ සැකස්ම ගත්තත් ලංකාවේ හිමයි උතුරු නැගෙනහිර දෙමළ ක්‍රිස්තියානීන් ඉන්නවා.
දැන් ක්‍රිස්තියානින් කොහොම දකුණේදී අපිට දකුණේ ක්‍රිස්තියානි. සිංහල ක්‍රිස්තියානින් ගත්තත් බෞද්ධරයේ කිතුණුවන් වන මේ වෙරළ තීරයේ ක්‍රිස්තියානීන් සහ බෞද්ධරයේ බොදුනුවන් වන ප්‍රදේශවල අපි ඌව ගත්තොත් මොනරාගල ගත්තොත් ඉතාම සුළුතරයක් වන ප්‍රදේශවල ක්‍රිස්තියානීන් කියන්නේ ඇත්තටම එක ගොඩකට දාලා හිතන්න බෑ. එක ගොඩකට දාලා දැන් මෙහි ඉන්න ක්‍රිස්තියානීන්ගේ ඔළුවේ එහෙ ක්‍රිස්තියානීන්ව තේරුම් ගන්න බෑ. ඒකට කඳුකර දෙමළ ක්‍රිස්තියානීන් ඉන්නවා. දැන් මේ ක්‍රිස්තියානි සමාජයේ කියපු ගමන් දැන් පහුගිය ටිකේ අපි ફોකස් වුණාම අපිට මේ එක ප්‍රදේශයක් ફોකස් වෙන්නේ. අර මිනිස්සු කාවවත් එන්නේ නැහැ. ඒ වගේම බර්ගර් සහ ඉංග්‍රීසි කතා කරන ඒ කතන්දර අපිට ගැඹුරු වෙන සාකච්ඡාවල ගන්න පුළුවන්. එහෙම තියෙනවා මට මේක බෙදාගන්නේ යම්කිසි සාකච්ඡාවක්. ඒ වගේම අපි මතක තියාගන්න ඕන කතෝලික කියලා සාකච්ඡාව විතරක් නෙමෙයි විවිධ ක්‍රිස්තියානීන් ඉන්නවා. එතකොටත් දැන් මේ අර අධිපති කතිකාව කියන එකක් තියෙනවා. ඒකෙ මිදෙන්න ඕන. බලවතුන් හදන. අධිපති කතිකාව මේ වෙලාව වෙනකොට සමහරට කතෝලික කියන එකට ඌනනේ වෙන. එතකොට අනිකුත් ක්‍රිස්තියානීන් මේ කතිකාවෙන් හැරෙනවා. ඒ නිසා දෙවියන් තුල හිතනවා නම් අර ප්‍රැන්සිස් සුද්ධෝත්තම පියතුමා සහ ඉමාම්වරයා ගෙනාපු මාර්ගය මොහමඩ් නබී සහ ජීසස් ගෙනාපු මාර්ගයෙන් අපි හිතනවා නම් මේ පුළුල් බව දකින්න. එතකොට ලංකාවේ මුස්ලිම්වරු කවුද ක්‍රිස්තියානීන් කවුද කියන නිර්වචනය අපිට වැදගත් වෙනවා. වැදගත් වෙනවා මේක අඳුන ගන්න. එහෙම නැත්නම් අපි මේ වචන පාවිච්චි කරන වෙන කවුරු හරි හදපු වචන. දැන් මේ වචනේ මම පැහැදිලි කරන හෙජමොනික ව්‍යාපෘති දෙකකින් තමයි අර්ථකථනය වෙලා තියෙන්නේ. සමාවෙන්න ඒ කියන්නේ මතවාදී ව්‍යාපෘති දෙකක්. මතයන් හදන අය හදපු අධිපති මතයන් හදන අය තමයි මේ අර්ථකථන හදලා තියෙන්නේ. මේ සාමාන්‍යයෙන් අපිව හම්බෙන ගම්වල සාමාන්‍යයෙන් දුෂ්කර ජීවිත ගත කරන ක්‍රිස්තියානි කෙනෙක්වත් ඉස්ලාම් භක්තිකයෙක්වත් කවුද ඉස්ලාම් කියලා එහෙම අනන්‍යතා පතිකා නැහැ. මේ අධිපති කතිකාවක් තියෙන ලෝකෙ මේක තේරුම් ගන්න. ජේසුස් වහන්සේ මොහමඩ් නබිතුමාත් මේ අධිපති කතිකාවෙන් පිටත දෙවියන්ගේ කතිකාවක් හදපු ශාස්ත්‍රූවරු. අධිපති කතිකාවන් වලින් පිටත මං කියයි අධිරාජ්‍ය කතිකාවෙන් පිටතයි මේ ආගම් තේරුම් ගන්න. මේ ජනමාධ්‍ය අද මේ අධිපති කතිකාව දෙන අපි ඔක්කොගේම ඔළුවේ තියෙන ජනමාධ්‍ය ගෙනාපු අදහස්. මොකද්ද ඉස්ලාමයේ සහ ක්‍රිස්තියානියට සිංහල අධිපති කතිකාව දීලා තියෙන ඒ අධිපති නිර්වචනය. මං කියව නිර්වචන දෙකක් තියෙනවා. අධිපති දෙකම අධිපති නිර්වචන. ප්‍රභු ඉහළ සහ මැදපාන්තික පුරුෂ මූලික නිර්වචනය. මේක ඉතා වැදගත්. මේ නිර්වචන දෙකේදීම පල්ලැහැ මිනිස්සු නොසලකා හැරලා තියෙනවා. ස්ත්‍රීන් නොසලකා හැරලා තියෙනවා. මම මේක පැහැදිලි කරන්න. දැන් අපි හිතමු අපි කෙලින්ම කියනවා දැන් මුස්ලිම් අය කියන්නේ වෙලෙන්ද අය කියලා නිකන් නිර්වචනයක් දීපුවා. ඒතකොට මුස්ලිම් ස්ත්‍රීන් මේ නිර්වචනයේ පැත්තක තියෙනවා. ගොවිතැන කරන අය මේකේ පැත්තක තියෙන්නේ. මම ඔබට නිකන් මේ අධිපති මතවාදී තේරුම් ගන්න ඔබට යමක් කියන්න. 1911 සංගණන අධිරාජ්‍යවාදීන් හැදුවේ 160ක් ශ්‍රම බලකාය මුස්ලිම් ජනතාවගෙන් 160ක් පිරිමි ශ්‍රම බලකායට දායක වෙද්දී ඒ සංගණනයේ කියනවා 115ක් කාන්තාව ශ්‍රම බලකායෙන් ගියා. ඒතර ඒ කාන්තාව වෙලෙන්දද? මං කියන්නේ ඒකයි පුරුෂ මූලික නිර්වචනයෙන් අධිපති ප්‍රභු සිංහල වගේම ක්‍රිස්තියානිත් ඉස්ලාමේ ඉස්ලාම් අධිපති නිර්වචනය හැදිලා තියෙන්නේ ප්‍රභු මැදපාන්තික හා පුරුෂ මූලික නිර්වචන වලින්. අපි බලමු මේ නිර්වචන දෙක. අපි බලමු සිංහල අධිපතිවාදී නිර්වචනය මොකක්ද? ක්‍රිස්තියානි සහ ඉස්ලාම් දෙකටම පොදුවේ සිංහල අධිපතිවාදී නිර්වචනය මොකක්ද? විශේෂයෙන් නිදහස් අවදියේ ඉඳලා අනාගාരിക ධර්මපාලලාගේ ඉඳලා ගෙනාපු අධිපතිවාදී නිර්වචනය මොකද්ද? ක්‍රිස්තියානි කියන්නේ දේශද්‍රෝහී. මුස්ලිම් කියන්නේ දේශද්‍රෝහී. සංස්කෘතිය විනාශ කරන්න. මුස්ලිම් සහ ක්‍රිස්තියානි කියන්නේ අපේ රටේ සාරය උරා ගන්න ආපු අය. රට පාවා දෙන්න. මේක තමයි අධිපති නිර්වචනය. අධිපති නිර්වචනය. කවුද ඉස්ලාම් මුස්ලිම් කෙනෙක්? සාරය උරා ගන්න. මේ නිර්වචනයට බයෙන් තමයි ඊළඟ අධිපති නිර්වචනය බිහි වුණේ. මොකද්ද? මුස්ලිම් සහ ක්‍රිස්තියානි සමාජවල මේක හරහාට ඉරක් තියෙනවා. මුස්ලිම්
සම අධිපති නිර්වචනය ක්‍රිස්තියානි අධිපති නිර්වචනය දෙක මේකට දැම්මා මම. අරකට එරෙහිව ගෙනල්ලා තින්දයි මධ්‍යතන අධිපතිවාදී කියන එකයි දියන්න වැදිලා නැහැ මේ ෆොන්ට් එකේ ප්‍රශ්නය. මධ්‍යතන කාලේ ඉඳලා ඊටත් පෙර ලංකාව තුල හිටියා. දැන් අරගොල්ලෝ අරක ගේනකොට දේශද්‍රෝහී මේ රටට පිටින් ඇවිල්ලා මේකේ සාරේ උරා ගන්න හදන අය කියලා මේ දෙගොල්ලන්ටම කියද්දි මේ දෙගොල්ලෝ අතර ප්‍රභූවරු නිර්වචනයක් හදන නෑ අපි මධ්‍යතන කාලේ. එහෙම නැත්නම් ඊටත් පෙර සිටියා. සීගිරි යුගෙත් අපේ අය හිටියා. සිංහල ජනයා සමග ඉතා හොඳ සම්බන්ධතාවයන් පැවැත්වූ නිදහස සඳහා සටන් කළා. මේ අය නිදහස් ව්‍යාපාරයේදී මේ අය නිදහස් ව්‍යාපාරයේදී දැන් ඒවා මේ ඉගැන්වීම තුලට ගෙනල්ලා තියෙනවා. ක්‍රිස්තියානි ඉතිහාසය උගන්වද්දී ඉස්ලාම් ඉතිහාසය උගන්වද්දී දෙමළාගෙන් රට බේරා ගැනීමට උදව් කළා. යුද්ධයට ගියා මේ මෙන්න අපේ විරුව මෙන්න අපෙන් දායක වෙච්ච ඉස්ලාම් අය මේකට සම්බන්ධ වෙච්ච රටට ආදරය කර සාමකාමී ප්‍රජාවන් අපි කියන නිර්වචනයක් හදලා තියෙනවා මේ ප්‍රභූන් ක්‍රිස්තියානි සහ ඉස්ලාම්. මම මේක දැන් ඔබට ටිකක් එකපාරට කරකවලා අතෑරියා වගේ දෙයක්. නමුත් ඇත්ත සංවාදයකට මේ කතිකා හැදුවේ කවුද කියන එක වැදගත්. මම නැවත කියනනම් දැන් වෙලදාම තමයි මුස්ලිම් ජනතාව කියලා කිව්ව ගමන් නැගෙනහිර ජනතාවට මොකද වෙන්නේ? 1972 තොරතුරු අනුවත් ඉස්ලාම් ජනතාවගෙන් 128යි වෙළඳාමේ නිරත වෙන්නේ 135ක් ගොවියයි. පැහැදිලි බේ ගැන වෙනම සංවාද තියෙන්නට ඕන. ඒ නිසා අධිපති නිර්වචනයෙන් නෙමෙයි අපි ගිහිලා වෙනම බලන්න ඕන මේ සමාජ සැකැස්මේ ඉන්න මිනිස්සු දිහා බලලා. ඒ මිනිස්සු දිහා බලලා. එතකොට මුළු සියලුම දෙනා මේ වෙළඳාම අල්ල ගන්නවා කියලා ඉස්ලාම් අය මේ 128ක් ගැන හිතලා ඒකට රැහිව අපි අමෝර ගන්නවා. අපිත් එක්ක එකට ජීවත් වෙන අපිත් එකට එක මුට්ට කරගහන ඉස්ලාම් කෙනා දාවිඩ කෙනා අපේ එකෙන් යනවා. මොකද අපේ ඔළුවට එයත් හිතනවා ඉස්ලාම් කියන්නේ හෝ නැත්නම් ක්‍රිස්තියානි කියන්නේ මේ වගේ. ඒ නිසා අපි මතක තියාගන්න මේ නිර්වචන ප්‍රතිනිර්වචනය කරන්න. ඒ නිසා මං කිව්වා මේක මේ නිර්වචනේ ක්‍රිස්තියානි වෙන්නේ ස්ත්‍රී මේ ප්‍රභූ පන්තිය ඇයි මේ නිර්වචන ගෙනාවේ? තමන්ගේ ආර්ථික වාසි ආරක්ෂා කරගන්නත් සිංහල අධිපතිවාදී බලවේගයන්ගේ චෝදනාවලට බියෙන් නැති කරගත්තු එකක්. අපිට මෙහෙමුන් නැත්තම් අපේ මේ අපිට මේ රටේ ඉන්න නම් අපි ඒගොල්ලෝ එක්ක ඉන්න ඕන, එහෙම ඉන්න ඕන, එහෙම ඉන්න ඕන. මං කියන්නේ එහෙම ඉන්න ඕනේ නැහැ කියන එක නෙමෙයි. නමුත් මේ නිර්වචන හැදුණු මනස මොකක්ද කියන එක වැදගත්. මේක ප්‍රේමයේ පදනමක් නෙමෙයි, සහෝදරත්වයේ පදනමක් නෙමෙයි. මේ නිර්වචනවල මං කව සමාජ ලිංගිකත්වයේ සහ පන්තිය කියන එක මේ දුප්පතා පන්තිය බැහැර කරලා තියෙනවා. පැහැදිලි. කද්රි ඉස්මායිල් මේ ගැන ඉතාම පැහැදිලිව එයාගේ ලේඛනවල කතා කරනවා. ඒකට සම්පූර්ණ වශයෙන් එකඟ විය හැකි දෙයක්. මොකද අපි ඒක අතහැරලා තියෙනවා. මං කලිනුත් ගොස් ෆ්‍රැන්සිස් උද්දෝත්තම පියතුමා ශ්‍රේෂ්ඨ ඉමාම් ස්ත්‍රිය ගැන අපිට කතා කරනවා. මම සාකච්ඡාවට එන්න පෙර ලංකාවේ මුස්ලිම් සමාජය හා ක්‍රිස්තියානි සමාජ සැකැස්මේ එකිනෙකා අතර යම්කිසි විදියක පසමිතුරු ආකල්ප ඇති වෙන්නත් ඒ වගේම අර කිව්ව ලංකාවේ සමස්ත සමාජය තුළ මේ ප්‍රජාවන් දෙකම කිසියම් ආන්තිකකරණයකට ලක් වෙන බලපාපු යම් කරුණු කීපයක් කෙටියෙන් දක්වන්න කැමති සාකච්ඡාව ඉස්සරහට යන්න. ප්‍රධාන සිදුවීම් කීපයක්. එකක් තමයි 1915 මුස්ලිම් වරුන්ට එරෙහි ප්‍රහාරය. මේක ඉතාම වැදගත් දෙයක්. මේක ඇත්තටම සිංහල මුස්ලිම් කෝලහලයක් නෙමෙයි. ගොඩක් ඒවා අර්ථකථනය කළාට එහෙම නෑ. මේක ප්‍රහාරයක්. වෙළඳ ආධිපත්‍ය ලබා ගන්නට ඕන තිබිච්ච ආතතිය අරගෙන මේක විශාල ප්‍රහාරයක් දියත් කරනවා. මැයි මාසේ පටන් ගත්තම ජූනි මාසේ වෙනකල් මේක යනවා. මේ ප්‍රහාරයෙන් වැඩියෙන්ම ප්‍රහාරයට ලක් වෙන්නේ ඉන්දීය යොනක කියන නැත්නම් ඉන්දීය මුස්ලිම්වරු කියන එක. සමහර විට මේ ප්‍රහාරවලදී ලාංකීය මුස්ලිම්වරු ඒවා සමහර තැන්වලදී සාධාරණීකරණය කරපු ප්‍රකාශන පවා සමහර තැන්වල තියෙනවා. සියලු දෙනා නෙමෙයි. අර එතනදී තිබුණේ වෙළඳාම පිළිබඳ. ඉන්දීය යොනකයන්ට යන වෙළඳාම ලාංකීය යොනකයන් ලබා ගන්න කොහොමද වගේ දෙයක්. නමුත් මේ නිසා යම්කිසි විදියක
ඉන්දීය යොනක කියන කාරණාවට එරෙහි යම් කිසි මතයක් සහ ශ්‍රී ලාංකීය යොනක කියන එක වෙන එකක් තියෙනවා. මං කිව්වා 1948 පුරවැසි 49 පුරවැසි පනත ගෙන ආපු වෙලාව. කඳුකර දෙමළ ජනතාව ලක්ෂ ගානකට වගේම ඉන්දීය යොනක 35000කට පුරවැසි භාවයේ පනතින් අහිමි කරනවා. ඒ අහිමි කිරීමට එරෙහිව අනිත් ලංකාව තුල ඉඳපු යොනක ජනකා එදා වචනෙන් කිව්වොත් අරගලයක් කරන්නේ නැහැ. ඊළඟ එක තමයි සිංහල රාජ්‍ය භාෂාව කිරීම. හරිද? මෙතන අකුරු වල ප්‍රශ්නයක් තියෙනවා සහ පාසල් රාජ්‍යයට පවරා ගැනීම කියන කාරණා අර ප්‍රභූත්ව මං කියන්නේ ප්‍රභූත්ව කණ්ඩායම් වල තත්ත්වය අපට ප්‍රකාශ කරන හොඳම දෙයක්. සිංහල රාජ්‍ය භාෂාව වෙද්දී ඇත්තටම නැගෙනහිර දෙමළ ජනතාව වැඩි වශයෙන් කතා කළේ දෙමළ භාෂාව. නමුත් සිංහල රාජ්‍ය භාෂා පනතට පක්ෂව දකුණේ ඉඳපු ඉස්ලාම් නායකින් සාකච්ඡා කරන. පැහැදිලි පාර්ලිමේන්තුවේ විශාල ප්‍රකාශන තියෙනවා දකුණේ. එතකොට මේ රාජ්‍ය භාෂා පනත වෙලාවේ ප්‍රභූන් මම හිතන්නේ ඉල්ලා සිටිනවා ඉස්ලාම් පවුල් වල ඉංග්‍රීසි භාෂාවෙන් තමයි අපේ පවුල් වල අධ්‍යාපන කටයුතු කරන්නේ. ඒ නිසා ඇත්තටම බර්ගායට විතරයි යම් සීමායකට ඉංග්‍රීසි අධ්‍යාපනයේ මේ රාජ්‍ය භාෂා පනත මගින් ඉඩ දෙන්නේ. ඊට පස්සේ නමුත් ඉස්ලාම් ප්‍රභූවරුන් නියෝජනය කර පාර්ලිමේන්තුව තියෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ ඉස්ලාම් අපේ හිටිය ඒ කාලේ අධ්‍යාපන ඇමතිවරේ ඔහු යටතේ ඒ පොඩි නීති විධානයක් දෙනවා ඒ ප්‍රභූ පවුල් වලට ඉංග්‍රීසි අධ්‍යාපනයට ඉස්ලාමයේ. එතකොට පාසල් රජයට පවරා ගැනීමේ අවස්ථාවේදී ක්‍රිස්තියානිය පැත්තෙන් ගත්තොත් එහෙම විශේෂයෙන් කතෝලික පැත්තෙන් ගත්තොත් ප්‍රභූන්ගේ පාසල් ටික අපි ආරක්ෂා කරගන්නවා. දැන් මේක වැරදියට තේරුම් ගන්න හදන කොටසක් වෙන්න පුළුවන්. නමුත් විශාල අර මං කිව්ව අර මේ දකුණේ මේ සිංහල බහුතරේ නැති ප්‍රදේශවල ක්‍රිස්තියානීන්ට මොකද වෙන්නේ? ඔවුන්ගේ අධ්‍යාපනය ගැන කිසිම කාරණාවක් නැහැ. ඒතකොට ප්‍රභූත්ව විදිහට ඒකෙදි ක්‍රියාත්මක වෙනවා. මම ඒකයි කිව්වේ මේ අදහස් හදලා තින්නේ ප්‍රභූත්ව හෙජමොනික නැත්නම් අධිපතිවාදී මනසකි. ඊට පස්සේ වෙච්ච දේ තමයි විවෘත ආර්ථිකයේ සහ අනුග්‍රාහක දේශපාලනයේ බලපෑම. මේක පිළිසරණවාදී දේශපාලනය. රජයට පාසල් පවරගත්තම අපිට පාසල් ටිකක් තියාගන්න වෙනවා. ඒකට රජයේ පිළිසරණ හොයන්න වෙනවා. ඒතකොට රජයේ පැත්තට අපිට නැඹුරු වෙන්න වෙනවා. අපිව ඒගොල්ලෝ මේ පිළිසරණය තුල නැඹුරු කරගන්නවා. අන්න වෙනස් වෙනවා ආගමික භාවය. ඉස්ලාම් සහ ක්‍රිස්තියානි කියන කණ්ඩායම් දෙකම මේ පිළිසරණවාදී දේශපාලනය තුල යනවා. ඇත්තට මුස්ලිම් කොංග්‍රසයේ වගේ එකක් නැගෙනහිර ප්‍රදේශයෙන් මතුවෙන්නේ ඒ පිළිසරණවාදී දේශපාලනයෙන් අනුග්‍රහයක් ඒ ප්‍රදේශවලට ලැබෙන්නේ නැති වෙනකොට තමයි තියෙන්නේ. ඊට පස්සේ ලොකු වෙනසක් ඇති වෙන එක තමයි මේ ඉස්ලාම් සමාජ සැකැස්මෙත් ක්‍රිස්තියානි සමාජ සැකැස්මෙත් උතුරේ අරගලය සහ සිංහල රාජ්‍ය හමුදාව ජය ගන්නවා. එතකොට ආගමික කියන අනන්‍යතාවයේ යට ගිහිල්ලා දකුණේ ක්‍රිස්තියානි සිංහල අනන්‍යතාවයේ උඩට එනවා. ආගමික අනන්‍යතාවයේ යට යනවා. සිංහල අනන්‍යතාවය උඩට එනවා. උතුරේ සිංහල දෙමළ අනන්‍යතාවය ආගමික අනන්‍යතාවයට. ඊට පස්සේ ඒ වෙනකොට සම්පූර්ණයෙන් මුස්ලිම් සහ ක්‍රිස්තියානි ප්‍රභූන් සම්පූර්ණයෙන්ම යුද්ධයට සහයෝගය පළ කරනවා. අපි ඒ වෙනුවෙන් ඉන්නවා කියන එක ඒක විශාල විදියට මෙන්න මේ අර මතවාදී දෙයට යටත් වෙනවා. දැන් මේක හරිද වැරදිද කියනකට වෙච්ච දේ අපි තේරුම් ගන්නට අවශ්‍යයි. කොහොමද අද තීන මනස ඇති උනේ? එතකොට මේ මනස දැන් ඇති වෙලා තියෙනවා ක්‍රිස්තියානි කියන එකට වඩා සිංහල කියන එක ආදේශ වෙච්ච මනසක්. ඒක තුල ඉඳගෙන කොහොමද තියෙන්නේ? ඊළඟට පස්වෙනි එක තමයි පසු කාලීනව ඇතිවෙච්ච දෙමළ හතුරා වෙනුවට මුස්ලිම් හතුරා ව්‍යාපෘතියක් මතුවෙනවා. මේ ව්‍යාපෘතිය පාස්කිරිදා ප්‍රහාරය දක්වා පාස්කිරිදා ප්‍රහාරය මේ ව්‍යාපෘතියේ තාර්කික ප්‍රතිඵලය. හුදෙක් එකක් නෙමෙයි. දැන් එකපාරට සිද්ධ වෙනවා දේවල් ටිකක් මේක අපි තේරුම් ගත්තේ නැති දැවැන්ත ක්‍රියාවලියක් පිටිපස්සේ තියෙන එකපාරට මුස්ලිම් සහ ක්‍රිස්තියානි පසමිතුරු භාවයක් ඇති වෙනවා. මම මගේ හිතවත් බොහෝම
පූජකතුමාන්ලා පැවිදි සොහිරියන් සහ කිතුණුවන්ගෙන් අහලා තියෙනවා පාස්කු ප්‍රහාරය ඉරුදින ප්‍රහාරයෙන් පස්සේ මාසේ වෙසක් උත්සවය එනකොට අපි පහම් පත්තු කරනවා කුරුසය සහ ධර්ම චක්‍රය තියලා. මං ඉතින් ඇහුවා කොහොමද ඒක ක්‍රිස්තියානි අදහසක් තුල සාධාරණයි? අපිට ඇයි එහෙම උනේ? ඇයි අපි එහෙම කළේ? අන්න බලන්න අපි දන්නේ නැති අධිපති මතය අපිට ගේන. අපි ඒකට හින්දු එක සම්බන්ධ කරගන්නෙත් නැහැනේ. ඒතර පාස්කිරිදා ප්‍රහාරයේ යම් කණ්ඩායමක එකක්. මුස්ලිම් සමාජයේ ක්‍රිස්තියානි සමාජයට එල්ල කරපු එකක් නෙමෙයි කියලා සියලු දෙනා දන්නවා. නමුත් එකපාරට අර දිගටම ආපු මතවාදී කාරණාව තුල මේ පසමිතුරු භාවයක් ඇති වෙනවා. අපි දෙගොල්ල එකක්. එතන මොකක්ද මේ වැඩ කරලා තියෙන්නේ? සිංහල ජාතිකත්වයේ වැඩ කරනවා. ආගමික ප්‍රාන්සිස් සුද්ධෝත්තම පියතුමා මතු කරන අපේ ආගමික කාරණාව කොහෙටද ගියේ? එතකොට ඒක එකපාරට අපිට කොහොමද තව කෙනෙක්ව සතුරෙක් ලෙස දැනුනේ? ඒක එතකොට සමහර ඉස්ලාමීය අයටත් මේ තත්ත්වයේ කොතරම් බලපානද කියලා ඇහුවොත් මුස්ලිම් සමහර තරුණයෝ පවා මල් ටිකක් අරගෙන දලදා මාලිගාවට යමින් ෆොටෝ එකක් දාන්න තැනට. එතකොට අධිපති මතවාදයේ තුලට මේ සියලු ඉතිහාසගත සිද්ධීන් තුල එනවා. මට විවෘතාර්ථිකය කියන එක කතා කරන්න බැරිනවා. විවෘතාර්ථිකේ හරහා මැද පෙරදිගට යාම, විදේශී රටවල් වලට යාම, එක්ක මැද පෙරදිග තියෙන සමහර ඉස්ලාමීය සංකල්ප ලංකාවට එමටත් බලපෑව. ඒවත් යම් සුසමාදර්ශී වෙනසක් මේ සමාජවල ඇති වුණා. ඉතින් මම එතනින් අවසන් කරන්නම්. ඉතින් ආගමික අරුතෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි සහ මුස්ලිම් සංවාදයේ තියෙන දුර්වල තැනක මේ පාස්කිරිදා ප්‍රහාරයෙන් පස්සේ මේක පසමිතුරු භාවයක් ඇති කරලා තියෙනවා. නමුත් ප්‍රාන්සිස් සුද්ධෝත්තම පියතුමන් හරිද මේ අනන්‍යතාවයේ පිළිබඳ කාරණේ මං කිව්වා අධිපතිවාදී වමනාවක් අපි ඒකෙන් මිදිලා ප්‍රාන්සිස් සුද්ධෝත්තම පියතුමන් සහ ශ්‍රේෂ්ඨ ඉමාම්වරයා පෙන්වන මාවතට එන්නට අවශ්‍යයි. අපිට ඒ වමනාවන්ගෙන් මිදිච්ච පැහැදිලි ඒකෙන් ඔබට ගිය ජනතාවගේ ජීවිතය හා බැඳුණු පීඩිතයාගේ ජීවිතය හා බැඳිච්ච ජේසු තෝරගත්තු මොහමඩ් නබිතුමා වඩාත් අනුකම්පා කළ ඒ වගේම ස්ත්‍රියගේ ජීවිතය හා බැඳිච්ච පීඩිත ස්ත්‍රියගේ පීඩිත සබහදහමේ විලාපය හා බැඳුණු විකල්ප සමාජ සංවාදයක් අවශ්‍ය බවයි මේ යුගයේ ප්‍රාන්සිස් සුද්ධෝත්තම පියතුමන් සහ ශ්‍රේෂ්ඨ ඉමාම්වරයා අපේ රටෙත් ඉන්න ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ප්‍රජාවන්ට ආරාධනා කරා. ඉතින් මගේ අදහස් බෙදා ගැනීම ටිකක් වෙලා ගන්න උනා සමහර සංකල්ප පැහැදිලි කරගන්න. ඉතින් අපි ඒ ගැන මේ ලේඛනය ඇත්තටම ලංකාවේ සැලකිල්ලට ගෙන නැහැ. අපි බලමු මෙතනින් මම නවත්වන්නම්. අපිට මොනවාද කරන්න පුළුවන් කියලා පස්සේ අපි සාකච්ඡා කරමු. ඔබට අවස්ථාව තියෙනවා. අපිට තව විනාඩි 5 අපි 4යි 6ට විතර පටන් ගත්තේ. අපි තව විනාඩි 20ක් විතර කාලයක් අපි යොදාගමු සාකච්ඡාව සඳහා. මගේ අදහස් දැක්වීම ඉවරයි. කුසුම් පියතුමා. අපි යම් අදහසක් මේ සඳහා එකතු කරන්න පුළුවන් නම් ඒක එකතු කරන්න කාලය දෙන්න පුළුවන්. ඒ වගේම යම් අදහසක් ඔබට තියෙනවා නම් සංවාදගත කරන්නට ඒකටත් මේ සඳහා මේ වෙලාවේ අපිට අවස්ථාව යොමු කරන්නට පුළුවන්. ඉක්මනින් අපි සංවාදයට මම හසන් මහත්තයා කතා කරන්නේ. මම ශ්‍රී ලංකාවේ නිගිත්වන ඉස්ලාමීය සංග්‍රාම ප්‍රබෝධයේ ප්‍රධාන කර්තෘ. මේ දවස්වල ඒක එන්නේ නැහැ මේ කොරෝනාව නිසා. මම අදහස් කරේ ලංකාවේ පියතුමා කිව්වා වගේ ක්‍රිස්තියානි මුස්ලිම් අතර තව තවත් අපිට යම් යම් එකඟතාවයට එන්න පුළුවන් තැන් වගේම පරස්පරතා තියෙන තැනුත් තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ මේ දෙගොල්ලම සුළු ಜಾති. මේ දෙගොල්ලන්ගේ මේ ආගම මේ බහුතරය සලකන්නේ පිටතින් ආපු ආගමක් කියලා. තුන්වෙනි කාරණේ තමයි කතෝලික ක්‍රිස්තියානි අයගෙන් බහුතරයක් සිංහල කතා කරන අය, සුළුතරයක් දෙමළ කතා කරන අය. මුස්ලිම් වරුන්ගෙන් බහුතරයක් දෙමළ කතා කරන අය, සුළුතරයක් සිංහල කතා කරන අය. දැන් දේශපාලන වශයෙන්ුත් වෙනත් පාසල් අධ්‍යාපනය හා සමාජ තත්ත්වය වශයෙන්ුත්
දෙගොල්ලම සුළු ජාතීන් වශයෙන් ගණන් ගනින්නේ. ඒ වගේ අනන්‍යතා රාශියක් තියෙනවා. ලෝකයේ පැත්තට ගියොත් ඊට වඩා විශාල දේවල් අපිට කතා කරන්න තියෙනවා. ඉදිරියේදී අපි කතා කරමු. දැන් කුරුස යුද්ධයට වඩා කුරුස යුද්ධයේ එක විශාල හේතුවක් දැනටමත් ලෝකයේ සිදුවෙන මේ පැලස්තීන විරෝධී යුදෙව් පැලස්තීන විරෝධී අර සටන් වලදී මුස්ලිම් සමාජය හිතාගෙන ඉන්නේ ඇත්තටම මේ පැලස්තීනයේ නැත්තම් මේ ඒගොල්ලන්ගේ ජෙරුසලම කියන්නේ ඒ වගේම එහි දැනට තියෙන රටේ ක්‍රිස්තියානියයටත් විරුද්ධව සමහරට යුදෙව් ප්‍රහාර සිද්ධ වෙනවා. මුස්ලිම් ලෝකය හිතන්නේ මේ පැලස්තීනයේ මුස්ලිම් වරුන්ට අහිමි කිරීමේදී ක්‍රිස්තියානි ලෝකයේ විශේෂයෙන් ඇමරිකාව වගේ බ්‍රිතාන්‍ය වගේ අය මේ යුදෙව්වත් එක්ක එකතු වෙලා මේ ඊශ්‍රායල් කියන මේ කියන්නේ මේ ඒ වගේම රට කිසිම නීති අනුකූල නොවන රටක් හැදුවා. ඒක ආරක්ෂා කරන්න කටයුතු කරනවා කියන මතය. ඒ වගේම ලංකාවේ අපිට පුළුවන්කම තියෙනවා මේ සුළු ජාතීන් තියෙන දැන් ඔබ වහන්සේ ඔබතුමා කතා කරා වගේ අපි මේ මුස්ලිම් වරයෙක් කියලා කියන්නේ ඊසා නබිතුමා නබිවරයෙක් වශයෙන් අනිවාර්යයෙන්ම විශ්වාස කළ යුතුයි. එහෙම විශ්වාස කරේ නැත්නම් ඔහුගේ විශ්වාස පද්ධතියේ සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද වකුතුබිහි වරුසුලිහි කියලා තියෙන්නේ. වරුසුලිහි කියලා කියන්නේ රසූල් වරුන් නබි වරුන් අනිවාර්යයෙන් විශ්වාස කරන්න ඕනේ. අපි විශ්වාස පද්ධතින් පහේ අනිවාර්ය කරුණු පහෙන් එකක් තමයි පෙර නබි වරුන් විශ්වාස කිරීම. පෙර නබි වරුන්ගෙන් නබිතුමාට කලින් ආපු නබි වරුන්ගෙන් මෑතම කාලයේදී ආපු එක්කෙනා තමයි අපේ විශ්වාසය අනුව ජේසුස්තුමා නැත්නම් ක්‍රිස්තියානි කියන වගේ අපේ ඊසා නබිතුමා. ඉතින් මේ වගේ කතිකාවල් අපිට තියෙනවා. එකතු වෙන්න පුළුවන් තැන් බොහෝමයක් තියෙනවා. මේ කොරෝනාව නිසා අපිට සාමූහිකව සම්මුඛ වෙන්න තියෙන අවස්ථාව අඩු වුණත් අනාගතයේදී අපිට පුළුවන් වේවි මේ හරහා ලොකු කතිකාවක් ඇති කරලා මේ රටේ අපිට විශාල වෙනසක් ඇතිකරන්න මේ ජාතීන් දෙකන මේ ආගම් දෙක අතර තියෙන සම්මුතිය මගින් මේ සාමය මගින් අපිට අනික් අයටත් ලෝකයටත් මම හිතන්නේ ලොකු ආදර්ශයක් දෙන්න පුළුවන්කම තියෙනවා. මොකද අර පාදල් කියෝ වගේම ලංකාවේ පාස්කීරිදා සිද්ධිය හැරුණු කොටගෙන අවුරුදු 1000ක ඉතිහාසය නැත්නම් අවුරුදු ක්‍රිස්තියානියන් කියමුකෝ පොර්තුගීසියන් ආපු කාලේ ඉඳලා ගත්තත් අවුරුදු 600ක ඉතිහාසයේ කිසිම දවසක මුස්ලිම් ක්‍රිස්තියානි ඝට්ටනයක් ඒ වගේ සිදු වෙලා නැහැ. මේකත් අවාසනාවන්ත සිද්ධියක්. මේ මොකද්ද මේකේ විපාක බලපෑම් කියලාත් අපි කතා කරන්න ඕනේ. මේ දෙකොල්ල අතර තියෙන මිත්‍යාව මේගොල්ලෝ ගැන අරගොල්ලෝ මේ ගැනට තියෙන වැරදි මත අපිට තුරන් කරන්න පුළුවන් සාකච්ඡා මගින් කියලා මේක ඇත්තටම හොඳ ආරම්භයක්. මේ ගැන මේක සංවිධානය කරපු අය ඒ වගේම මේකේ කතා කරපු හේතුමා බොහොම ලස්සනට බොහොම මේ තම සාවධානයෙන් යුතුව මේ කරුණු පැහැදිලි කළා. ඒ සියලුම ස්තුති කරමින් අනාගතයේදී සාකච්ඡාවට අවස්ථාව සැලසෙමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. මම එම්.එච්.එම්. හසන්. හොඳයි ස්තුතියි හසන් මහත්තයා. අපි තවත් කෙනෙකුට අපි ප්‍රස්තාව සලසන්න පුළුවන්. කාලය ඉතාම සීමා සහිතයි. මම ශිෆානා කතා කරන්නේ. මම හසන් මහත්තයා කතා කරාට පස්සේ කතා කරන්න ලැබුණ එක ලොකු දෙයක්. එයාගේ මතයක් මේ කිව්වා මම ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙනවා. මේ පලස්තීනයේ තියෙන යුදෙව්වන් හා මුස්ලිම් අය අතර ක්‍රිස්තියානි මේ මුස්ලිම් අය අතර සටනක් නෙමෙයි. එතන තියෙන සයනිස්ලා සහ අර මේ අරගල කාමින් අතර තියෙන ප්‍රශ්නයක් නිසා ඔතන මේ යුදෙව්වන් කියන කොටස ගාව ගන්න එක මම ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් මේ ඕර්තොඩොක්ස් ජූස්ලා යුදෙව්වන් පලස්තීනයට මේ සහාය දක්වලා එතන කටයුතු කරපු අවස්ථා බොහොමයක් තියෙනවා. ඒ වගේම තමයි ඇමරිකාව කියන්නේ ක්‍රිස්තියානි රටක් කියන එකත් මම ඒක මම පිළිගන්නෙත් නෑ. එතන මේ ට්‍රම්ප් ආපු වෙලාවේ එයාගේ මේ එවැන්ගලික් මේ ඒ මතයටත් ඒ ඇමරිකාව ඇතුලින් මේ විරෝධතාවයක් තිබ්බා. ඒ කියන්නේ ඒ එක්ස්ට්‍රීමිසම් පැත්තට එයා යනවා කියලා.
ඉතින් එහෙම තියෙද්දි මෙතන තියෙන පොඩි ප්‍රශ්න තිබ්බා එයාගේ මේ කතිකාවේ. හැබැයි මම කියන්න තියෙන්නේ මේක පටන් ගත්ත එක හොඳයි. අයිනම් මේ පාස්කු ප්‍රහාරය වෙච්ච වෙලාවේ මේ මුස්ලිම්වරයෙක් හැටියට මම හිතුවේ නෑ ඒක අපේ සමාජ කොටසේ කොටසක් ඔක කරයි කියලා. එහෙනම් මට ඒ තරමට මට මේ ඒක හිතා ගන්න බැරි වුණා. අපි අතර ප්‍රශ්න තිබ්බේ නෑ මේ ඒ වයලන්ස් එකක් තරමට යන්න. අනිත් එක තමයි අවසානයේ කියන්න තියෙන්නේ දැන් ක්‍රයිස්ට් චර්ච් එකේ වගේ තැනක වුණත් මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් එල්ල වුණ ගමන් ඒක මේ බහුතර මුස්ලිම් සමාජය මේ විශේෂයෙන්ම මේ ඉන්ටෙලෙක්චුවල්ස්ලා මේ පොලිටිකල් ඇනලිසිස්ලා බැලුවේ ඒක ඇවිල්ලා මේ වයිට් සුප්‍රීමසිස්ලා කරපු ඇටැක් එකක් මිසක් ඒක මේ ක්‍රිස්තියානි සමාජය විසින් මුස්ලිම් මේ පල්ලියකට කරපු එකක් විදිහට නෙමෙයි. ඒකින්ද මම හිතන්නේ මේ කතිකාව මේ පුළුල්ව වෙන විදිහකට කරගෙන යන්න ඕන කතිකාවක් කියලා තමයි මගේ අදහස. ස්තුතියි. විශ්වානා තවත් කාට හරි කිව්වන් අදහසක් ඉදිරිපත් කරන්න. මුස්ලිම් වරුන් දෙදෙනෙක් ඉදිරිපත් වීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ක්‍රිස්තියානි පැත්තෙන් අපේ සංවාදය අලුත් කර ගැනීමට අදහසක් තිබෙනවා බෙදා ගන්නත් පුළුවන්. මමත් පුංචි අදහසක් කියන්න කැමති මේ මම හිතන්නේ මේකෙන් මේ කතාවෙන් මම ගත්ත දෙයක් තමයි මම හිතන්නේ අපි සියලු දෙනාමත් ගත යුතුයි කියලා හිතනවා මෙන්න මේ අදහස. ඒ තමයි ඔය දැන් සුළුතරය කියන එක අපි අනවශ්‍ය විදියට මේවා ඇඟේ දාගෙන කියලා. ඔළුවට දාගෙන ඒ තුල ඉඳගෙන මම හිතන්නේ කරන්න පුළුවන් දේ අපිට කරගන්න බැරුව යනවා. මම හිතන්නේ ඒ අර උඩ ඉන්න අය ප්‍රභූ පිරිස හෝ මේක පල්ලෙහා ඉන්න කට්ටිය බෙදන්න ගෙනාපු මේ අධිපතිවාදී අදහස් මම හිතන්නේ කාලේ ඇවිල්ලා ඉවරයි. කාලේ එළඹිලා තියෙන්නේ. මම ඒවා අයින් කරන්න අපේ මනසින් උගුල් වල දාන්න. ඒතර මම හිතන්නේ ලර්නින් කියන එකේ තියෙනවා අන්ලර්නින් කියලා. වැරදි විදිහට ඉගෙනගත්තු දේ අපි ඒවා අහක් කරලා දැන් මේ අද කතා වෙච්ච අලුත් අදහස් මේ අර පරණ එකේ ඉන්නේ නැතුව එළියට ඇවිල්ලා ආයසරයක් මේ සාමයේ සමගිය වෙනුවෙන් සහෝදරත්වය වෙනුවෙන් මම හිතන්නේ ඉදිරි පියවරකට යන්න වෙනවා. ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕන මේ අයියෝ අපි තමයි සුළුතරය මේ එහෙම නැත්නම් අර කිව්වා වගේ ස්ටීරියෝටයිප්ස් වචන කෙලින්ම මුස්ලිම් අය වෙරෙන්දු එහෙම කියන්නේ නෑ. මේකේ ප්‍රභේද ඒ කියන්නේ විවිධ විදියට ඉන්න අය බහුත්වත්වයේ ඒක පිළිගන්න නම් අර පරණ ආකල්ප වලින් අපි එළියට එන්න ඕන. හොඳයි එන්ටම් ප්‍රීතිමා ස්තුතියි. තවත් අපිට විනාඩි 4ක 5ක වගේ කාලයක් තියෙනවා. මම තව එක පොඩි කාරණාවක් මතු කරන්න. ක්‍රිස්තියානි ඒ කියන්නේ මේ මොනොතිස්ට් රිලිජන් එබ්‍රාහමික් මොනොතිස්ට් රිලිජන් මේ ජුඩයිසම් ක්‍රිස්ටියානිටි ඉස්ලාම් කියන මේ තුනම අර ෆාදර් කිව්වා වගේ පීඩිතයන්ගේ මේ ආගමක් විදිහට ආව වෙලාවේ ඒ කාලේ හිටපු පාලකයන් තමයි දැන් මේ ආගම් තුනටම මේ එරෙහි වෙලා හිටියේ. එයාලා තමයි මේක මේ දහම ව්‍යාප්ත වෙන එකයි ඒවා සීමා කරන්න මේකේ ඉන්න මේ ප්‍රොෆෙට්ලාට මේ කරදර කරලා එයාලව සමහර විට මරා දාන්න තරමට මේ අර පාලකයන් උත්සාහ ගත්තා. නමුත් දැන් ප්‍රශ්නේ මොකද්ද නම් මේ ආගම පාලකයන් අතර ගිහිල්ලා ඉවරයි. මම පෞද්ගලිකව පොඩ්ඩක් මම මේ අල්හසර් මේ වැටිකන් කියන මේ ඉන්ස්ටිටියුෂන් දෙකටම මේ හුඟක් ගෞරව කරනවා. ඒ වුණාට එයාලගේ මේ පොඩ්ඩක් අර පාලක පැලැන්තිය පැත්තට මේ තියෙන පොඩි මැදිහත් වීම තියෙනවා. ඒ කියන්නේ මේ ඊජිප්තුවේ මේ අරබ් ස්ප්‍රින්ග් එක ආපු වෙලාවේ අල්-අස්හර් එක ක්‍රියා කරපු විදිය ගැන මට එච්චර පැහැදීමකුත් නැහැ. එහෙනම් මේ මොකක් හරි සමාජ අර්ගලයක් සිද්ධ වෙනවා නම් ඉන්න ඕනේ පීඩිතයාගේ පැත්තේ කියන මතය තමයි මම ඉන්නේ. ඉතින් එහෙම තියෙද්දි අපිට මගේ තව පොඩි අදහසක් නම් මේ අපි මේ කතාව පොඩ්ඩක් මේක කොහොමද මේ දේශපාලනිකව අපි මේ ආගම් මුදවාගෙන මිනිස්සු අතරට මේ මුල් මේ ෆස්ට් මෙසේජ් එකේ අර මුල්ම පණිවිඩය ගෙනියන්නේ කොහොමද කියලාත් මට ඒ කියන්නේ අපි ඒ කතිකාව කරොත් හොඳයි කියලා හිතනවා.
හොඳ යෝජනාවක්. ඒ සඳහා අපි මාවතක් හදමු. තවත් ඔබට අදහස් තිබේ නම් ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි මං හිතන්නේ මම කුසුම්පියා පුංචි වෙලාවක් ගන්නවා. ශිෆානා කියපු අදහසත් ඊටාම වැදගත්. අපිට ඇත්තටම මං කිව්වේ දැන් මේ ප්‍රකාශනයේ මම ස්ත්‍රීයගේ එකේදීත් පැහැදිලිව කිව්වා මේ ප්‍රකාශනය කරද්දිම මේ ආගම් දෙකේ පාප්තුමාටත් ඒ වගේම අල්හසාගාරේ ඉමාම්තුමාටත් මේගොල්ලන්ට මේකේ චැලෙන්ජ් එකක් තියෙනවා. තමන්ගේ භාවිතයන් නිවැරදි කර ගැනීම. මොකද ස්ත්‍රීයේ කාරණාවේ විශේෂයෙන් ගත්තම ලොකු විවේචනයක් තියෙනවා මේ සංස්ථාවන් වලට. ඒ වගේම මේ ප්‍රධානීන් දෙදෙනාම මේ සංස්ථාපිත ආයතන තුල ඉන්නේ. ඒතර සංස්ථාපිත ආයතන වලට සීමා තියෙනවා. අපි ඒ සීමා දකිනවා. ඉතින් මේක අපි යම්කිසි විදියක අවස්ථාවක් සහ ආලෝකයක් කරගන්නවා. නමුත් මේක සංවාදය සඳහා මම ඇත්තටම මේ අවසානයේ යෝජනා කරන්න ඉදපු යෝජනා කීපයක් මේකේ පේනවා ඔබට මේ ලියවිල්ල පදනම් කරගෙන දැන් මේක අපිට පදනමක් කරගන්න පුළුවන් නිමිත්තක් කරගෙන අපි සංවාදයන් ආරම්භ කරමු. ඒ වගේම මානව සහෝදරත්වයේ දිනය ලබන පෙබරවාරි 4 වෙනිදා වෙනකොට අපිට පුළුවන් ද යම්කිසි අපේ විදියට ලංකාව තුල අපේ දෙයක් ගැන හිතන්න. මේ ලියවිල්ල ප්‍රොමෝට් කරනවා නෙමෙයි නමුත් ලියවිල්ල අපිට පෙන්නන ආලෝකයක් තියෙනවානේ අපි යන්න ඕන සංවාදයක්. ඒ වගේම ලංකාවේ තත්වය මත පදනම්ව අපිට පුළුවන් ද අපේ පහළ මට්ටමේ සංවාද හරහා ඇවිල්ලා මං හිතන්නේ මගේ අන්තිම ස්ලයිඩ් එකේදී මං කිව්වේ ඒකයි අපිට අවශ්‍ය වෙන්නේ සංවාදයක් මේ ප්‍රභූ සහ ආයතනගතකෙන් එහා ෆ්‍රැන්සිස්ගේ කාරණා වෙන්නේ ආයතනගතයේ තුල නෙමෙයි අර තිබිච්ච එකේ නෙමෙයි. නමුත් ඒක පොඩි නිමිත්තක් වෙන්න පුළුවන්. ඒකටත් විවිධ අර්ථකථන පසුව තියෙනවා කියලා මම කිව්වා ඒක කතා කරන්න. මොකද හැමතිස්සම ආයතනගත අය ඒ වලට දෙනවා. ඒ වගේම මගේ මේකේ තියෙන ඊළඟ යෝජනාව තමයි මේ ආගම්වල තියෙන විමුක්තිදායක හරයන් තියෙනවා. අපි ලිබරේෂන් තියොලොජිස් තියෙනවා මේවල විමුක්තිදායක හරයන්. එතකොට අපිට ඒ පිළිබඳව කතිකාවක් ගොඩනගා ගන්න පුළුවන් නම් සීමිත පිරිසක් එක ශිෆාන මතු කරපු ඒ වගේම අනිත්‍ය මතු කරපු අපි හැමෝම විවෘත වෙන එන්නේ ඒක වැදගත්. එතකොට වෙන්නේ මෙන්න මේ පීඩිත මිනිස්සුන්ගෙත් පීඩිත සබහාදහමෙත් ස්ත්‍රියගෙත් අයිතිය වෙනුවෙන් අර කිව්වම අයිතිය වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් අපි එක්ව පෙනී සිටිනකොට තමයි මේ සැබෑ සංවාදය ගොඩනැගෙන්නේ. ඒ නිසා මෙතනදී අපි උනත් මේ තියෙන දේවල් පිළිබඳ භාවිතේ ප්‍රසුද්ධෝත්තම පියතුමන්ගේ සංස්ථාපිත ආගම්වල ගැටලු තිබෙනවා. නමුත් මේ ලියවිල්ල මේ යුගය තුල සම්පූර්ණයෙන් දෙපැත්තකට අදින මොහොතක අපිට යම් නිමිත්තක් ලෙස අපිට ගත හැකි නිසා තමයි අපි මේ සංවාදය ආරම්භ කළේ. ඔබ සියලු දෙනාට ඇරයුම් කරනවා. මේකේ පොඩි Google form එකක් තියෙනවා. ඒක මේ කරන්න. ඒ වගේම ජෙන්නත් කළා වගේ විවිධ දේවල් අපි හුවමාරු කරගනිමු. ඒ තුල අපිට වඩාත් හොඳ සංවාදයක් ලංකාව තුල මිනිස්සුන්ගේ ජීවිත ගොඩනැගෙන සංවාදයක් ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ අවබෝධය ඇතුව තමයි ශිෆානා ඒ අවබෝධය ඇතුව තමයි අපි මේ සාකච්ඡාව කළේ. ගැටලු යම් තියෙන උනත් මේක පදනමක් කරගනිමු. හොඳයි මම හිතන්නේ කාලය ඊටම සීමා සහිතයි. අපි මේ සංවාදයේ අතට මෙතනින් නවත්වමු. ඉදිරියේදී අපි අපගේ මේ සංවාදයේ ඉදිරියට අරන් යමින් මේ පොළොවේ ලංකාවට ඔබින විදියට යම්කිසි පහළතලයේ සංවාදගත වී මානව ක්‍රියාකාරකම් කරමින් මේ දේශය සුවපත් කිරීමේ ප්‍රාර්ථනාවෙන් අපි විසිරියමු. සහභාගී වුණා වූ මුස්ලිම් ඒ වගේම ක්‍රිස්තියානි සියලුම දෙනාට ස්තුතිවන්ත වෙමින් අපේ ඥානනේ කළ මහින්ද සහෝදරයට ස්තුතිවන්ත වෙමින් අපගේ සාකච්ඡාව මෙසේ අවසන් කරමු. සමෝටම ස්තුති.